හරි අයබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. අයබෝවන් අපි ගිය සතියේ සාකච්ඡා කරමින් හිටියේ ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාවක් තාක්ෂයාද සම්බන්ධ රීති කියන මාතෘකාවේ යටතේ අපි සාකච්ඡා කරමින් හිටියේ. ඔයගොල්ලන්ට මම කිව්වා වාක්‍ය ලියලා යොමු කරන්න කියලා. ගොඩාක් අය අභ්‍යාස කරලා යොමු කරලා තිබුණා. මිලින්දට වඩා සාපේක්ෂව ඊටාම හොඳින් වැඩිපුර ප්‍රමාණයක් වැඩිපුර පිරිසක් ඒ යොමු කිරීම කරලා තිබ්බා. අපේ ගිය සතියේ අවසාන වශයෙන් අපි ගිය සතියේ උක්තාක්‍යත පද සම්බන්ධ මූලික සම්බන්ධතා රීති හතර කතා කරලා අවසන් කරා. ඊට අමතරව නිත්‍ය බහුවචන කියන එකේ ප්‍රධාන රීතිය කතා කරා. අනු රීති දෙකක් ඉදිරියලා තියෙන එක. ඒක අභ්‍යාස කරන්න කියලා කිව්වා. අභ්‍යාස කරලා ගොඩක් අය යොමු කරලා තිබුණා ඒකේ. මේ සමහර අයගේ නම් හදාගන්න නම් නැති අය මම අයින් කරනවා විනාඩි 5ක් විතර බලලා. ඔයගොල්ලෝගේ නම නිවැරදිව තියෙන්න ඕන. නමේ කොටසක් අනිවාර්යෙන් තියෙන්න ඕන නිවැරදිව. නම නැතුව වෙනත් සිම්බල් වලින් ඉන්න අය මම අයින් කරනවා. ඒවා තියාගන්න බෑ පන්ති. අනිවාර්යෙන් නම විතරක් තියාගෙන ඉන්න. ඊළඟට බලන්න මේ නමේ කොටසක් අනිවාර්යෙන් තියෙන්න ඕන. ඒකයි කියන්නේ. අපි ගත්තොත් එහෙම මේ අපි ගිය සතියේ සාකච්ඡා කරමින් හිටියේ උක්තාක්‍යත සම්බන්ධව දාලා ප්‍රධාන රීති අනු රීති හතර යටතේ. වචන ભેදය, පුරුෂ ભેදය, ලිංග ભેදය, ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදය කියන එකට දාලා අපි අවසන් කරා. ඒක ගොඩාක් අය අභ්‍යාස කරලා යොමු කිරීම කරලා තිබ්බා. ඊට පස්සේ අපි ඊළඟ මාතෘකාව විදිහට පස්වෙනි මාතෘකාව විදිහට අනු මාතෘකාව විදිහට සාකච්ඡා කළේ නිත්‍ය බහුවචන පද කියන මාතෘකාව. නිත්‍ය බහුවචන පද. අපි කතා කරා එකේ කොටසක් කතා කරා. ඔයගොල්ලෝ අභ්‍යාස කරන්න දුන්නා. ගොඩාක් අය අභ්‍යාස කරලා යොමු කරලා තිබුණා. අපි ඒකේ ඉතිරි අනු කොටස් දෙක නිත්‍ය බහුවචන පදවල අනු කොටස් දෙක සාකච්ඡා කරලා අභ්‍යාසයක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. හරිද? හරි. එතකොට ඔයගොල්ලෝ මේ නිත්‍ය බහුවචන පද කියන එකේ අංක 1 දාලා නම් ලිව්වේ අංක 2 දාලා ලියා ගන්න. අංක 1 හරියට ලකුණ හරියට දාලා නම් ලිව්වේ ඊළඟ කාරණාව. මෙහෙම ලියා ගන්න. ගිය සතියේ පන්ති කීතියේ නැති කවුරු හරි ඉන්නවද? ව්‍යාකරණ විමසුම මාතෘකාව අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ව්‍යාකරණ විමසුම කියන කොටසට දාලා මාතෘකාවක් සාකච්ඡා කරමින් ඉන්නේ. ලියා ගන්න අංක 2 හෝ තරු ලකුණ දාලා කවුරුරේ කතා කරන උත්සාහ කරන සිග්නල් ගැටලුවක් තියෙන්නේ. මට මේ chat එකක් කියවන්නකො. එතකොට මම බලා ගන්න මොකද ප්‍රශ්නේ කියලා. හරි. ලියා ගන්න මේ අංක 2. ඒකේ අනු 2. ඒ කියන්නේ නිත්‍ය බහුවචන පදවල අංක 2. ලියා ගන්න නිත්‍ය බහුවචන පදයකින් 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 පැහැදිලිවම නිත්‍ය බහුවචන පදයකින් පැහැදිලිවම නිත්‍ය බහුවචන පදයකින් පැහැදිලිවම ඒකාර්ථය ප්‍රකාශ කිරීම සඳහා නිත්‍ය බහුවචන පදයකින් පැහැදිලිවම ඒකාර්ථය ප්‍රකාශ කිරීම සඳහා පැහැදිලිවම ඒකාර්ථය ප්‍රකාශ කිරීම සඳහා වාක්‍යක උක්තේ ලෙස යෙදෙනම් නිත්‍ය බහුවචන පදයකින් පැහැදිලිවම ඒකාර්ථය ප්‍රකාශ කිරීම සඳහා වාක්‍යක උක්තේ ලෙස යෙදෙනම් එහි ආඛ්‍යාතය ඒක වචනයෙන් දැබිය යුතුය. අය කියන්න නිත්‍ය බහුවචන පදයකින් නිත්‍ය බහුවචන පදයකින් පැහැදිලිවම සර් මම දැනුයි සම්බන්ධ. හරි පුතේ. දැන් අපි ගිය සතියේ සාකච්ඡා කළේ එකේ ඊළඟ කාරණාව ලියන්න පටන් ගත්ත විතර මෙන්න මෙහෙම පටන් ගත්තේ අපි අංක 2 දාලා ලිව්වේ නිත්‍ය බහුවචන පදයකින්
පැහැදිලිවම නිත්‍ය බහුවචන පදයකින් පැහැදිලිවම ඒකාර්ථයක් එකක් කියන අදහස ඒකාර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා පැහැදිලිවම ඒකාර්ථයක් ප්‍රකාශ කිරීම සඳහා වාක්‍යක උක්තිය ලෙස දෙනම් වාක්‍යක උක්තිය ලෙස දෙනම් එහි ආඛ්‍යාතය ඒක වචනයෙන් තැබිය යුතුය ඒ ආඛ්‍යාතය ඒක වචනයෙන් තැබිය යුතුය මේ බලන්න මේ උදාහරණය ලියන්න සභාවෙන් एक आएक सभावेन एक आएक පිටව අතීත කාලෙන් ගියේය වර්තමාන කාලයෙන් යයි කාල තුනෙම ලියන්න කියලා මම ඔයාලට කියලා ඇති අනාගත කාලයෙන් නම් යන්නේ ය මෙන්න මේ උක්තෙන් වාක්‍යයක් ලියන්නේ නම් උතෙන්ට මේ උක්තෙන් වාක්‍යයක් උතෙන්ට ලියන උදාහරණයක් ලෙස එහි සිටි එක්කෙනෙක් වාක්‍ය සම්පූර්ණ කරන්න ඔයගොල්ලෝ කාල තුනෙන්ම ආඛ්‍යාතය කාල තුනෙන්ම ලියන්න හරස්සිරි ගහලා ඔයගොල්ලෝ දන්න ගියදී සාකච්ඡා කර විදියට කරන්න කාල තුනෙන්ම ලියවෙන්න ඕනේ එහි සිටි එක්කෙනෙක් ඔයගොල්ලෝ ලියන්න ඊට ගැලපෙන විදියට උදාහරණයක් ලියන්න මෙහෙම ශ්‍රී ලංකා කණ්ඩායමේ excuse me sir පොඩ්ඩක් මෙහාට එන්නකෝ මෙහාට මේ කියන්නේ මම එන්නද ඉස්සරහට සභාවෙන් එක්කෙක් පිටව ගියේ යයි යන්නේ උදාහරණ වාක්‍යයක් දුන්න එක ලියන්න කියලා කිව්වා තව උදාහරණ වාක්‍යයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් क्रीडकेक एक आयक श्रीलंका खंडाय में एक आयक क्रीडकेक नहीं एक आयक श्रीलंका खंडाय में एक आयक श्रीलंका खंडाय मेन කියලා වනම් ඔයගොල්ලෝ අර්ථ ගම නහෝ ලියන්න පුළුවන් श्रीलंका खंडाय में एक आयक තව වාක්‍ය දෙකක් ඔයගොල්ලෝ ලියන්න මම ඕන වාක්‍ය දෙකක් පටන් ගන්න විදියට දුන්නා. ওই වාක්‍ය දෙකට ගැලපෙන තව වාක්‍ය දෙකක් ලියන්න. කාල තුනෙන්ම ලියවෙන්න ඕන වාක්‍ය දෙකම. මේ වීඩියෝ එක මම අහන්නේ පුතේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අයෙක් ඉවත් කරත කියලා ලියන්න එපා මොකද වාක්‍ය උදාහරණ වාක්‍යයක් වෙන්නේ නැහැ එතකොට ආඛ්‍යාතයක් වෙන විදිහට ලියන්න ඕන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අයෙක් ඉවත් කළා වැඩක් නැහැ දැන් තියෙන තත්ත්වයට ඔක්කොම අයින් කරන්න ඕන ඒක නෙමෙයි මෙතන මේ ප්‍රශ්නේ මේ වාක්‍ය රටාවට දාලා එකක් ලියවෙන්න ඕන ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් අයෙක් කරපු දෙයක් ලියන්න හැබැයි ආඛ්‍යාතයක් වෙන්න ඕන
මම හිතන උතර තව වාක්‍ය දෙකක් ওই වගේ වාක්‍ය දෙකක් ලියන්න ඉඩ තියලා අංක 3 දාලා ලියා ගන්න. දැන් පන්තිට සම්බන්ධ වෙච්ච දරුවෝ 3-4 දෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ වීඩියෝ එක බලලා මේක කරන්න. අපි දැන් පොඩ්ඩයි කරගෙන ගියේ. ඇත්තටම අපි ගිය සතියේ සාකච්ඡා කළේකේම නිත්‍ය බහුවචන පදයකේ පළවෙනි එක ගිය සතියේ සාකච්ඡා කරලා අවසන් කරා. දෙවෙනි එක කතා කරලා ඒකේ උදාහරණ වාක්‍ය තුනක් ලියන්න කොහොමද කියලා සහ ඔයගොල්ලෝ දෙකක් ලියන්න කියලා වාක්‍ය පහක් ලියන විදිහට තමයි සාකච්ඡා කරන්නේ. ඒකේ තුන්වෙනි එක කියන්නේ බොහොම පොඩ්ඩයි. ඉඳ ගත්තොත් මේ පේලි 5ක් 6ක විතර වගේ ඉඩක් තමයි අපි කතා කරන්නේ. සටහන් පොතේ. අපි යනවා මේකේ අවසාන කාරණාවට අවසානම එක. ඒක නම් තරු ලකුණක් දාලා ලියුවා නම් හරි. අංක 3 දාන්නට වඩා හොඳයි තරු ලකුණක් දාන එක. මෙන්න මේක ලියාගන්න. වෙන පැයකින් ලියුවක් කමක් නැහැ මේක. මේක ඔයගොල්ලෝගේ අච්චුපතේ නැහැ හොඳද? ඔයගොල්ලෝගේ පෙළපොතේ නැහැ. තරු ලකුණක් දාලා ලියන්න වඩාත් හොඳයි. යමෙක් කමා යමෙක් කමා යමෙක් කමා කවරෙක් අහුන්න අපතේ තුන්වෙනි කරුණ කිව්වද? තුන්වෙනි කරුණ කියලා කිව් එකට මම කිව්වේ දැන් තරු ලකුණක් දාලා ලියාගත්තා නම් හරියි කියලා. මේක විකල්පමය කාරණාවක් දාලායි නමුත් කරුණක් විතර ගන්න බැරි එකක්. තරු ලකුණක් දාලා ලියුණා හරි. කරුණු දෙකෙන් බැලුවාම එන්නේ. යමෙක් කවරෙක් යමෙක් කවරෙක් යමෙක් කවරෙක් යනු යමෙක් කවරෙක් යනු නිත්‍ය බහුවචන පද බැලු නිකන් නිත්‍ය බහුවචන පද වගේ යමෙක් කවරෙක් යනු යමෙක් කවරෙක් යනු නිත්‍ය බහුවචන පද නොවේ 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 එවැනි පදයක් එවැනි පදයක් වාක්‍යක උක්තේ ලෙස යෙදේ නම් එවැනි පදයක් වාක්‍යක උක්තේ ලෙස යෙදේ නම් කියන්නේ යමෙක් කවරෙක් වගේ එකක් වාක්‍යක උක්තේ ලෙස යෙදේ නම් එවැනි පදයක් වාක්‍යක උක්තේ ලෙස යෙදේ නම් ආඛ්‍යාතය එවැනි පදයක් වාක්‍යක උක්තේ ලෙස යෙදේ නම් එහි ආඛ්‍යාතය ඒක වචන විය යුතුය ඒක වචන විය යුතුය උදාහරණයක් දෙන්නම් Sir, එවැනි පදයක් වාක්‍යක උක්තේ ලෙස යෙදේ නම් එවැනි පදයක් වාක්‍යක උක්තේ ලෙස යෙදේ නම් එහි ආඛ්‍යාතය ඒක වචන විය යුතුය එහි ආඛ්‍යාතය ඒක වචන විය යුතුය හරි මේ වාක්‍ය ලියා ගන්න උදෙට කවරෙක් 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 කවරෙක්
විභාගය කවරෙක් විභාගය සමත් වූවේද අතීත කාලයි වෙයිද අනාගත කාලයි වන්නේද කවරෙක් විභාගයේ සමත් වූවේද වෙයිද වන්නේද අන්න කවරෙක් කියන එක අපිට පේනවා නිකන් නිත්‍ය බහුවචන පදයක් වගේ හැබැයි කවරෙක් කියන පදය නිත්‍ය බහුවචන පදයක් නොවන නිසා මේක වූවේද වෙයිද වන්නේද කියන ඒක වචනාක්‍යාත විදිහට තියලා තියෙනවා ඒක වචනාක්‍යාත විදිහට තියලා තියෙනවා කොහොමද තියලා තියෙන්නේ වූවේද වෙයිද වන්නේද මේක අපි හිතමු මෙතන බහුවචන පදයක් තිබ්බ කියලා අපි මෙතන තිබුණේ මේව හිතමු මම මෙන්න මේ පදේ දාන්නේ නිත්‍ය බහුවචන පදයක් ලියනවා ඇතැම් හු ඇතැම්මය ඇතැම් හු නිත්‍ය බහුවචන පදයක් නේ දැන් කවරෙක් වෙනුවට ඇතැම් හු තිබ්බනම් මේ ආඛ්‍යාත කොහොමද හැදෙන්නේ අතීත කාලේ මොකද වෙන්නේ වර්තමාන කාලේ කොහොමද හැදෙන්නේ අනාගත කාලේ කොහොමද හැදෙන්නේ කියන්නකො මට කවුරු හරි ඇතැම් හු විභාගයේ සමත් වූවෝද හරියට හරි වූවෝද වර්තමාන කාලේ නම් වෙතිද වෙයිද ඇතැම් හු විභාගයේ සමත් වෙයිද වෙයිද වෙයි කිව්වොත් මොකෝ වෙන්නේ ඒක වචන වෙනවා ඒක වචන බහුවචන වෙන නම් මොකද වෙන්න ඕන වෙතිද වෙතිද වෙන්න ඕන හැබැයි මතක තියාගන්න වෙතිද කිව්වහම ටිකක් නොගැලපීමක් දක්වනවා එතකොට වෙතිද වගේ අවස්ථාවක අපි භාවිතා කරන ඊට අනුරූප ආඛ්‍යාතයක් තියෙනවා බහුවචන මෙන්න පුතා මේ බලන්න වෙති කියන වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන ආඛ්‍යාතයට සමානයි කියන සමාන තව එකක් වෙතිට සමාන බහුවචන ආඛ්‍යාතයක් කියන තවත් වර්තමාන කාල මේ බලන්න වෙති සමානයි වෙත් කියන එකට ඔයගොල්ලෝ මේ වාක්‍ය ඇතැම් විභාගයේ සමත් වෙත් කියලා තිබ්බොත් වාක්‍ය හරියටම හරි මොකද වෙති කියන එකට සමානයි වෙත් කියන එක අපි ප්‍රශ්නවාචී පදයක් ගන්න නිසා තමයි වෙත් කියලා ගත්තේ වෙත්ද සමහර වාක්‍ය වෙත් කියලා අවසන් කරලා තියෙනවා හරියට හරි වාක්‍ය වැරදි නේ වෙති කියන්නත් පුළුවන් වෙත් කියන්නත් පුළුවන් වෙති කියන්නත් පුළුවන් වෙත් කියන්නත් පුළුවන් ඒ නිසා වාක්‍ය නිවැරදි ඒ නිසා මෙතන අපිට නම් පුළුවන් කොහොමද කරන්නේ ඇතැම් වූ විභාගයේ සමත් වෙත්ද අනාගත කාලයක් ඇතෙක් කියන්න ඔහොම එන ආඛ්‍යාතය ඇතැම් වූ විභාගය සමත් වන්නෝද මම මේ උදාහරණයක් විතර ගත්තේ කවරෙක් කියලා කියන එක වචන උනහම මෙහෙම වෙනවා ඇතැම් වූ කියලා එකව මෙතෙන්ට ආවනම් මෙන්න මේකේ බහුවචනේ තියන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. මේක අදාළ කරගත්තේ මම සංසන්දනාත්මකව දක්වන්න පමණයි. වෙති සහ වෙත් කියන දෙකම බහුවචනයි ප්‍රථම පුරුෂයයි වර්තමාන කාලයයි. දෙකම හරි. ඔබට ඕන වාක්‍යයක් වෙති කියලා අවසන් කරන්නත් පුළුවන්. වෙත් කියලා අවසන් කරන්නත් පුළුවන්. ඕන යයි කියලා යති කියලා තියන්නත් පුළුවන්. යත් කියලා තියන්නත් පුළුවන්. ඔහු එහි යත් ඕනනම් අපිට කියති කියලා තියන්නත් පුළුවන් කියත් කියලා තියන්නත් පුළුවන් කවුරු එය කියත් ඔහු සත්‍ය කියත් ප්‍රකාශ කරත් එන්නේ තියන්න ආ සමානයි අල්තයන් බහුවචනයි වර්තමාන කාලයි සමානට ඔකට අහුවෙලා නැති වෙනවා වෙත් කියන්නේ වර්තමානද කියනකොටද වෙත් කියන්නේ වර්තමානද වර්තමාන කාලද ඔව්නේ වර්තමාන කාලේ මම මේ සමාන ලකුණක් දාලා තියෙන එකයි වෙති කියන එකට සමානයි වෙත් කියන එක ඒ කියන්නේ පුතේ
වෙති කියලා වාක්‍යයක් අවසන් කරන ඕනෑම ආඛ්‍යාතයක් අවසන් කරනවා වෙති කියලා හරි යති කියලා හරි එති කියලා හරි කති කියලා හරි පොති කියලා හරි ඒ හැම එකක්ම තියන්න වෙනුවට අල්තයන්ෙන් අවසන් කරන්න පුළුවන්. ඒකත් වර්තමාන කාල බහුවචන ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයක්. මම මේකේ සමාන වෙති සමානයි වෙත් වලට, කාලයෙන් සමානයි, වචන වේදයෙන් සමානයි, පුරුෂ වේදයෙන් සමානයි. යති කියන එක සමානයි යත් වලට, කාලයෙන් වචනෙන් පුරුෂයෙන්. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? දෙකම සමානයි. සමානලට ඔයගොල්ලන්ට ඉදිරියේදී 10 වසරේ කොහොමද කතා කරන මේක මේව හමු වෙලා ඇති. මෙවැනි වාක්‍ය රටා. හමු වෙලා නැත්නම් අදම නම් දැනගත්තේ තේරුම් ගන්න මේ කියන්නේ මේ වගේ වාක්‍ය රටාවක් හරිද? හරි. අපි කවරෙක් කියන්නේ යමෙක් එය තාවක් කියන්නේ යමෙක් එය පැවසූහ කියන්න පුළුවන්ද? යමෙක් එය පැවසූහ කියන්න පුළුවන්ද? මොකද පුතේ? යමෙක් එය පැවසූහ කියන්න පුළුවන්ද? බෑ නේද? යමෙක් කියන්නේ මොකද්ද? ඒක වචන පදයක්. ඒක වචන එහෙනම් මොකද්ද? යමෙක් එය පැවසූ වේය. යමෙක් එය පවසයි. ඔයගොල්ලෝ ලියන්න. යමෙක් එය පවසන්නේ. ඒක වචනෙන් තියන්න. ඔතෙන්ට තව වාක්‍ය තුනක් ලියන්න ඉඩ තියන්න. මෙවැනි වාක්‍ය තුනක්. මම දැන් දෙකක් දුන්නානේ. යමෙක් කවරෙක් කියන එකෙන් දෙකක්. යමෙක් කියන එකක් දුන්නා, කවරෙක් කියන එකක් දුන්නා. යමෙක් කියන එක දුන්නේ යමෙක් අතීත කාලෙන් නම් ආඛ්‍යාත විතරයි මෙහෙම ලියන්න ඕන. යමෙක් එය පැවසුවේය, පවසයි, පවසන්නේය. යමෙක් එය පැවසුවේය, පවසයි, පවසන්නේය. තව වාක්‍ය තුනක් ලියලා ඉඳී තියන දෙන්න. තියලා ඊටාම ඉක්මනින් මෙන්න මේ අභ්‍යාසය දැන් කරලා දැන් ඉක්මන් කළ කරන්න මෙන්න මේ අභ්‍යාසය. දෙන්න. මෙන්න මේ අභ්‍යාසය කරන්න. ලිඛිත අභ්‍යාස කියලා ලියලා මෙන්න මේක උතෙන්ට කරා. අමාරු නෑ ලේසි. ආයේ මේව කරනකොට ඔයගොල්ලෝ ලිඛිත අභ්‍යාස කියලා ලියීම ප්‍රමාණවත්. වරහන් තුලින් නිවැරදි වචනේ තෝරා හිස්තන් පුරවන්න කියන ඒවා ලියන්න ඕනේ නෑ. වාක්‍ය පහ ලියන්න නිවැරදිව. වරහන් තුල තියෙනව මුකුත් ලියන්න එපා. වරහන් තුලින් නිවැරදි වචනේ තෝරා ලියන්න කියන එකවත් ලියන්න ඕනේ නෑ. උතෙන්ට රක් ගාලා ලියන්නකො මේක. ඉක්මනින් ලියන්න. අවසන් කරපු අය y කියලා එවන්න. y අකුර දාලා ටක් ගන්න. හරි කියලා දාන්න. නැත්තම් ඕකේ කියලා දාන්න. මම මේ අවසන් කරලා
දෙනෙක් විතර අවසන් කරාම අපි මේක කතා කරනවා. පැතුම් ප්‍රබෝධ හරි ඉවරයි. සංකලනි අවසන්, දිනිත් අවසන්. අමිදු අවසන්. ජන් අවසන්. කනීෂ් අවසන්. පුන්සන්දිනී අවසන් කරලා සස්මිත අවසන්. මයුරි ඉමේෂා අවසන්. ශිහාරා දෙව්මි අවසන්. 10ක් විතර අවසන් කරනකම් මම හිටියේ. හසේර අවසන්. උලාෂ අවසන්. අනුමි අවසන්. චමෝත්කන් අවසන්. සදීෂ අවසන්. හරි අපි එහෙනම් ගොඩක් අය අවසන් කරලා නිසා ටක් ගාලා මේ අභ්‍යාස පොඩක් බලමු. දමිදුත් අවසන් කරා කියලා කියනවා. හරි. බලමු මේ අපේ ගමේ ඇතමෙක් නගරේ දැන් මේකේ මම කියන්නේ මේ අපි සාමාන්‍ය මේ වෙලාව විතර කරගන්න කරන ක්‍රමයක් සාමාන්‍ය පන්තිත් එහෙම අපි ඒකේ අභ්‍යාස කියලා ලියනවා වරහන් තුලින් නිවැරදි වචනේ තෝරා ස්ථම් පුරවන ඒව ලියන්න ඕනේ නැහැ. අංක එක දැම්ම උත්තරේ ලියන්න. උත්තරේ කියලා කියන්නේ අවසානයේ හිස්තැනට එන එක විතරක් නෙවෙයි වාක්‍යෙම ලියන්න ඕනේ. අපේ ගමේ ඇතමෙක් නගරේ රැකියා ඉරක් ඇඳ ගන්න ඇතමෙක් කියන පදයට යටින් ඉරක් ඇඳලා නගරේ රැකියා අපි දන්නවා ඇතමෙක් කිව්වහම කරති කියලා අවසන් වෙනවනේ. කරති කියන එක වෙන විදිහකට කියන්න. කරති කියලා තියන්න පුළුවන් නැත්නම් කොහොමද තියන්න පුළුවන්? කරා කරති කියන එක තව විදිහකට තියන්න පුළුවන් කියන්න. කරත් කියලා තියන්න පුළුවන්. කරත් කියලා තියන්න පුළුවන්. කරති කියන එක කරත් කියලා තියන්නත් පුළුවන්. ඒවත් පොඩ්ඩක් මේ වෙලාවෙම තේරුම් ගන්න. කරත්. ඊළඟට ඕකේ අපි ඒ ආඛ්‍යාත ටික අපි කියමු අතීත කාලයෙන් වර්තමාන කාලයෙන් තියෙන අතීත කාලයෙන් සහ අනාගත කාලයෙන්. අතීත කාලයෙන් කියන්නේ අතීත කාලයෙන් කියන්නේ කී ආඛ්‍යාත ටික? කලෝය. ඔව් ආඛ්‍යාත කීයක් කියන්න පුළුවන්ද අතීත කාලේ? ආඛ්‍යාත අතීත කාලයෙන් මේ බලන්න අපිට පුළුවන් තියන්න කලහ කියලා තියන්න පුළුවන්. කලහ. එහෙම නැත්නම් කලෝය කියලා තියන්නත් පුළුවන් අතීත කාලේ. එහෙම නැත්නම් මෙහෙමත් හරි. කරෝය. කලහ කලෝය කරෝය. වර්තමාන කාලේ දෙකක් පුළුවන්. කොහොමද? කරති කරත් අතීත කාලේ තුනක් පුළුවන්. කලහ කලෝය කරෝය. අනාගත කාලේ කිය දෙකක් පුළුවන්. ඒ කොහොමද? කරන් නෝ ය දැන් මම මේ වෙලාව ගන්න නැහැ මේ විතර දිගටම ලියන්න. ඉතින් ඒවත් ඔයගොල්ලෝ ආඛ්‍යාත ආකාර තුනෙම ලියන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. අපි සමහරෙක් මිහිරි හඬින් ගී ගයති. සමහරෙක් මිහිරි හඬින් සමහරෙක් කියන වචන ඉලක්ක අඳින්න සමහරෙක් මිහිරි හඬින් ගී ගයති. තව විදිහකට තියන්න. ගයත් මෙතන උත්තරේ නැතිනොට ගයත්. අතීත කාලේ කියමු. අතීත කාලේ ගැයූහ ගැයූෝය දෙකයි කියන්න පුළුවන්. අනාගත කාලේ ගයන්නෝය. අතීත කාලෙන් දෙකයි වර්තමාන කාලෙන් දෙකයි අනාගත කාලෙන් එකයි. තුන්වෙනි වාක්‍ය සමහර විභාගයට පෙනී සමහර කියන වචන ටිකක් අදින්න සමහර විභාගයට පෙනී සිටියහ තායකක් අතීත කාලෙන් කියන්න අතීත කාලෙන් කියන තව එකක් සිටියෝ ය වර්තමාන කාලෙන් කියන මේක දෙකයි සිටිති සිටිත්
අනාගත කාලෙන් සිටින්නෝය. හතරවෙනි එක හතර පන්තියේ එක් අයෙක් නැටුම් පන්තියේ එක් අයෙක් නැටුම් තරඟයට ඉදිරිපත් වෙයි. වෙයි. ඉරක් ඇඳ ගන්න එක් අයෙක් කියන වචන දෙකට එක් අයෙක් කියන වචන දෙකට ඉදිරිපත් වෙයි. සර් දෙවෙනි එකට මොකද්ද? දෙවෙනි එකට සමහරෙක් මිහිරි හඬින් ගී ගයති. සමහරෙක් කියන වචන ඉරක් ඇඳ ගන්න කිව්වා සමහරු කියන ඉරක් ඇඳ ගන්න ඊළඟ වාක්‍යයේ මේක ඉරක් ඇඳ ගන්න කිව්වා හතරවෙනි එකේ එක් අයෙක් කියන එක. එක් අයෙක් නැටුම් තරගෙට ඉදිරිපත් වෙයි. එක් අයෙක් නිසා තමයි වෙයි කියලා තිබ්බේ. ඕකේ එක් කියන වචනේ අයින් කරා නම් මොකෝ වෙන්නේ? පන්තියේ අයෙක් නැටුම් තරගෙට ඉදිරිපත් වෙති වෙන්නට ඕන. එක් අයෙක් කියව නිසා අපිට පේනවා එක අර්ථයක් පෙන්වන්න. අවසාන වැකිය එක්කෙනෙක් වේගයෙන් අර හතරවෙනි වාක්‍ය අතීත කාලෙන් කියන වාක්‍ය හතරවෙනි වාක්‍ය අතීත කාල වාක්‍යයත් කියන්න දෙකක් එකයිනේ තියෙන්නේ කියලා බලන්න. පන්තියේ එක් අයෙක් නැටුම් තරගෙට ඉදිරිපත් ඌවේය වර්තමාන කාලයේ වෙයි අනාගත කාලේ නම් වෙන්නේය නැත්නම් වන්නේය. පස්වෙනි වාක්‍ය එක්කෙනෙක් කියන වචන ටිකක් ඇඳ ගන්න වචන දෙකට එක්කෙනෙක් කියන වචන දෙක ටිකක් ඇඳ ගන්න එක්කෙනෙක් වේගයෙන් දුවයි එක්කෙනෙක් වේගයෙන් දුවයි එක්කෙනෙක් නිසා කෙනෙක් වේගයෙන් දුවති එක්කෙනෙක් නිසා දුවයි කෙනෙක් නම් වේගයෙන් දුවති එක්කෙනෙක් නිසා දුවයි. අතීත කාලෙන් කියන්නේ එක්කෙනෙක් වේගයෙන් දුවන්නේ වර්තමාන කාලේ දුවයි අනාගත කාලේ දුවන්නේ. හරිද? හරි. ඒ වාක්‍ය ටික ඔතනට ඔහොම මතක තියාගන්න ඔයගොල්ලෝ සම්පූර්ණ කරන්න ඕනේ කියන එක. ඊළඟට මම ඔයගොල්ලෝගේ අවධානයට යොමු කරනවා මෙන්න මේ කොටස මෙන්න මේ ඔයගොල්ලන්ට ලැබිලා තියෙන මෙන්න මේ නිබන්ධනය මෙන්න මේ ඔයගොල්ලන්ට ලැබිලා ඇති මේ මෙන්න මේ නිබන්ධනය බලන්න. නිබන්ධනය වෙන්නේ මෙන්න මේ නිබන්ධනය 10 11 පාඩම වල දාන නිබන්ධනේ ගෙදරදී කරන අභ්‍යාසයක් තියෙනවා පස්සේ මේ වෙලාවේ මතක් කරනවා මොකද ඒක ඇතින්ට කෙරෙන්න ඕන නිසා මෙන්න මේ මාතෘකාවට දාලා මේ පිටු අංක 7 මේ 10 11 පාඩම් දෙකට දාලා නිබන්ධනේ පිටු අංක 7 තියෙනවා අර සාකච්ඡා කළ අවසන් කර පාඩමට දාලා ව්‍යාකරණ කොටසක් මේ තියෙන්නේ. ඔයගොල්ලෝ කරන්න ඕන දැන් උනත් කමන්නේ දැන් කරන්න බෑ දැන් කරන්න ඕන මේ ඉරියඳ ගන්න මේවට. අයෙක් කියන වචන ටිකක් ඇඳ ගන්න. ඇතමෙක් කියන වචනේ හඳුනා ගන්න. ඔය ඉරක් ඇඳ ගන්න. කවරහු කියන වචන ටිකක් ඇඳ ගන්න. කවුරුන් ස්ක්‍රීන් එක පේන්නේ. ස්ක්‍රීන් එක පේන්නේ පේනවද? හරි. පේනවා. මෙන්න මේ කවුරුන් හතරවෙනි වාක්‍ය යකින් කපලා තියන්න. ඒක ඔතෙන්ට ඔයගොල්ලෝ බර වැඩි වාක්‍ය. වාක්‍ය හරි. නමුත් වාක්‍ය උදේට අදාළ කරගන්න එපා. ඔයගොල්ලෝ මේ නිත්‍ය බහුවචන පදයකදී මේක සංකීර්ණ වාක්‍යයක්. කවරහු අල්නයනෙන් අවසන් වෙන්නේ නැහැ කොහොමද? ඒ වාක්‍යය එතනින් අයින් කරන්න ඉරකින් කපලා අයින් කරන්න. කෙනෙක් පුස්තකාලයට ගොස් පොත් කියවහ කියන එකට වෙන වාක්‍යයක් ලියන්න ඕගොල්ලෝ. කෙනෙක් කියන වචනේ භාවිත කරලා මෙතන ඉස්සරහින් කුඩා වාක්‍යයක් ලියන්න තියෙන්නේ. මේ ඉල තියලා තින්නේ ඒකට. මෙවැනි කුඩා වාක්‍යයක් ලියන්න. ඉස්සෙල්ලා දැන් මෙතන බොහෝ දෙන කියන වචනේ ඉරක් ඇඳලා තියාගන්න ඕනේ. සමහරු ඉරක් ඇඳලා තියාගන්න. මේ වචනේ භාවිත කරලා මේ වගේ තව පොඩි වාක්‍යයක් ඉස්සරහින් ලියන්න. සමහරෙක් වැඩ වර්ධනය කළ ඕගොල්ලෝ සමහරෙක් කියන එකකින් තියනවා. ආඛ්‍යාතය හැබැයි කාල තුනෙම ලියන්න ඉඩ මදි උතන. ඒක තනි කාලෙන් ලියන්න මේ තියෙන කාලෙම ලියන්න. යමෙක් උනන්දුවෙන් පොත කියවති යමෙක් කියන වචනෙන් ලියන්න. ඇතැම් අය කියන එකෙන් ලියන්න. හරිද? හරි. මම ආපහු ව්‍යාකරණ වලට එනවා දැන්. ව්‍යාකරණ වලට ආයේ ඉන්න කලින් මම යනවා වෙන කොටසකට අපේ සිංහල විෂය වෙනත් කොටසකට යනවා.
මම නැවත ව්‍යාකරණ මේ කොටසට එනවා. මේක ඉක්මන් කරලා අපි අවසන් කරගන්න ඕන. ගොඩක් තියෙනවා මේ සෙක්ෂන් දෙක තුනේම ටිකක් දිගට තියෙනවා. ඒක නිසා මම එකට නැවත එනවා. ව්‍යාකරණ පොත වෙනුවට දැන් ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන්න හදන්නේ මෙන්න මේකට. දැන් අපි අපේ සිංහල විෂය ප්‍රධාන ශේෂ්ඨ තුනකින්නේ අපි සාකච්ඡා කරගෙන යන්නේ. එකක් තමයි සාහිත්‍ය විමසුම, දෙක ව්‍යාකරණ විමසුම, තුන රචනා විමසුම, හතර ප්‍රායෝගික විමසුම, පහ නිබන්ධන විමසුම. මේ පහෙන්නේ අපි විෂය ආවරණය කරගෙන යන්නේ, විෂය නිර්දේශය ආවරණය කරගන්න. දැන් අපි අවසන් කරේ ව්‍යාකරණ විමසුමේ කොටසක්. දැන් මම යනවා ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ගිය සතියේ අපි සාකච්ඡා කරගත්තා වගේම රචනා විමසුම මාතෘකාවට. දැන් රචනා පොත් මයිගාව තියෙන සමහර අය. සිප්සේන ආයතනයේ දරුවෝ සම්බන්ධ වෙලා ඉන්න මේකට. ඒ දරුවන්ගේ රචනා පොත මයිගාව තියෙනවා. සමහර අයගේ. මට දීපු අය. මේ පොත් ටික බලලා මම අරගෙන ඔයගොල්ලෝ දාන්න අපි සාමාන්‍ය පන්තිල් නම් රචනාව පන්තිල් සාකච්ඡා කරලා ඒක ගෙදරදී ලියන් ආවම ඊළඟ දවසේ පොත් ටික ගෙනලා බලලා එහෙමනේ කරේ. මේ ක්‍රමයෙන් එහෙම කරන්න බෑ අපිට. මම අද රචනා මාතෘකාවක් කතා කරන්න හදන්නේ. මට මේ ඔයගොල්ලෝ මතක නම් පොඩ්ඩක් කියනකො අපි සාකච්ඡා කරපු රචනා කීපයක් දැන්ට. අපරාධ මාතෘකාව කතා කරානේ අපි. අපරාධ මර්ධනය කතා කරා. ඊට පස්සේ අපි සාකච්ඡා කරාද මේ සාහිත්‍ය? නෑ සර්. සාහිත්‍ය සම්බන්ධ මාතෘකාව කතා කරාද? නෑ සර්. හරි. රචනා පොත් නැතිනොට කමක් නෑ. රචනා විමසුම පොතේ ගාලා නැතිනොට කමක් නෑ. කොලයක් අරගෙන හරියට නැත්තම් වෙන කොහේ කමක් නෑ. ලියන්න ඕන මේ පන්ති අවසන් වුණාන් පස්සේ මේ මම දැන් රචනා සැකිල්ල දෙනවා. රචනා සැකිල්ල WhatsApp කරන්න ඕන අනිවාර්යයෙන්. හරිද? ඔයගොල්ලෝ ලියා ගන්න රචනා සැකිල්ල දැන් කතා කරන දේවල් ඔයගොල්ලෝ ලියා ගන්නනේ. කතා කරනවා මේ මම සාකච්ඡා තුළ විනාඩි 15ක් විතර මේක අපි කතා කරනවා. මේ කරුණු දැන් ඔයගොල්ලෝ ලියන්න ඕන. මම රචනා සැකිල්ල යටතේ තමයි සාකච්ඡා කිරීම කරන්නේ. අද රචනා මාතෘකාව තමයි මට මතක නෑ කරා වගේ. දිවිමග හැඩ කරන සාහිත්‍ය. දිවිමග හැඩ කරන සාහිත්‍ය. මේක තමයි අපේ රචනා මාතෘකාව අද. දිවිමග හැඩ කරන සාහිත්‍ය. දිවිමග හැඩ කරන සාහිත්‍ය. මම ලියා ගන්න මේක අනිවාර්යෙන්ම මේ සතියේ WhatsApp කරන්න ඕන. ඊළඟ දවසේ සිංහල පන්තිරේ එන්න කලින් අද විනාඩි 15ක් පන්තියේ ප්‍රමාදුණු නිසා අද ඔයගොල්ලෝ ඊ සතියේ වැඩ කරපු අය ගැන කතා කරේ නෑ මම ගියත් එක්ක අනිවාර්යෙන් අද බලනවා කියන. මොකද වෙලා ප්‍රමාදයත් එක්ක මම විනාඩි 15ක් 20ක් විතර ප්‍රමාද වෙච්ච නිසා වෙනදට වඩා මම ඒක කතා කරන්න කියන්නේ. හැබැයි මම අපි ගිය සතියේ කිව්වා මේ සතිය කරේ කවුද නැත්te කවුද කියලා බලන්න. මේක රචනාවලිය කියලා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ WhatsApp කරන්න ඕන. ඔයගොල්ලෝ රචනාවට දාලා මම ඊළඟ දවසේ ගේමක් කරනවා කොහොමද රචනාව සම්බන්ධයෙන් කතා කරන්නේ කියලා. ඔයගොල්ලෝගේ රචනාව සාමාන්‍යයෙන් වචන 200කින් ලියවෙන්න ඕන. 200ක්. වචන 200කින් ලියවෙන්න ඕන. 200 කියලා කියන්නේ මම කවදාවත් කියන්නේ නැහැ ඔයගොල්ලන්ට 200 කියලා කියන්නේ 175 නෙවෙයි. 200 කියලා කියන්නේ ලක් වචන අවම 195ක්ක් තියෙනවා. 195න් එහා වෙන්න ඕන. 200ක් ලියන්නකෝ 200න් අඩු කරන්න එපා එකක්වත්. 200ක් ලියන්න කියනවා කියලා කියන්නේ අපි ලක් වචන 220ක 25කින් ලියන්න. හැබැයි වචන 200ක් ලියන්න කියලා කියන්නේ වචන 250ක් නෙවෙයි. වැරදි. වචන 200කින් ලියන්න කියනවා කියලා කියන්නේ වචන 250ක් නෙවෙයි. එමුණොත් වැරදි. වචන 200ක් කියලා කියන්නේ වචන 210 215 20 ඒ වගේ පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. අපසර යන්න එපා ඒක ගැලපෙන්නේ නැහැ. ඒක තමයි සීමාව. නිසා කෙනෙකුට ගොඩාක් කරුණු තිබුණ කියලා ඔක්කොම දැන් ඔයගොල්ලෝ දන්න සේරම ලියන්න බෑනේ රචනාව. සමහර මුද්ද දැනුමක් තියෙන රචනාව. ඔක්කොම
ඔක්කොම ලියන්න බෑ. කියන්නේ සමහර කෙනෙක් ගාව තියෙන බල වචන 500ක් විතර ලියන්න තරම් දැනෙනවා. සමහර කෙනෙක් ගාව තියෙන බල වචන 300ක් විතර ලියන්න පුළුවන් දැනෙනවා. සමහර කෙනෙක් ගාව 1000ක් ලියන්න පුළුවන් දැනුම තියෙන පුළුවන් ඔය ඉන්න ඇති. එක්කෙනා වෙනස්. ඒක නිසා විභාගෙදී ඔයගොල්ලෝට දෙන්නේ කොහොමද? නිශ්චිත වචන ප්‍රමාණයක් දෙනවා. ඒ වචන ප්‍රමාණය තුළ තමයි ඔයගොල්ලෝ දන්න හොඳම කරුණු ටික ලියන්න ඕනේ. දැන් වචන 1000 ලියන්න දුන්නොත් එහෙම කියයි හොඳ දේවල් නරක දේවල් ඔක්කොම ලියනෝනේ. දැන් වචන 200කට නම් ලියන්න ඕන හොඳම ටික විතරයිනේ. හොඳම ටික ලිය තෝරා බේරාගෙන මෙහෙ කිය ඔයගොල්ලෝ තියෙන එකට. ඒක තමයි මෙතෙන්දි කරන්නේ. වචන 200 කියන කාරණාව මතක තියාගන්න. වැඩියෙන් ලියුවොත් වැරදි. අපි හිතමු වචන දැන් මේ විභාගෙන්න මේ ඔයගොල්ලෝගේ ශ්‍රේණි විභාගෙදී නම් මෙච්චර බලපාන්නේ නැහැ මේක. මම මේ කතා කරන්නේ සාමාන්‍ය උසස් පෙළ සහ සිංහල විෂය සම්බන්ධයෙන් ඊට වඩා අපි හිතමු අපි පුරුද්දක් කරනකොට අපි හිතමු වෙනත් ගොඩාක් විභාග තියෙනවනේ මේ රජ විභාග. සාමාන්‍ය පෙළ උසස් පෙළ එතනින් එහා ගියාම රජ විභාග මේ හැම එකෙදිම අපිට නිශ්චිත වචන ප්‍රමාණයක් දීලා තින්නේ. මේ වචන ප්‍රමාණය තුළ ලියන්න ඕන. එතෙන්දී බලනවා මේ වචන ප්‍රමාණය තුළද ගොඩාක් හරවත් කරුණු මෙයාට ගොනු කරගන්න පුළුවන්ද කියලා. ඒකයි මම කිව්වේ වචන අපි පුරුදු වෙන්න ඕන. වචන 250ක් ලියනවා කියලා කියන්නේ වැරදි. ප්‍රශ්නේ කියන්නේ වචන 200යි. අපි ලියමු 215 220ක් කමක් නැහැ. බෑ 190ට අඩු කරන්න යන්න එපා. වචන 250ක් ලියනවා කියලා රචනාවට සාධාරණ කිටු කරන්නේ නැහැ. ඒක නිසා වචන 250 300කට යනවා කියලා කියන්නේ වැරදි කියන එකම තමයි. අපිට කියන ප්‍රමාණය ඇතුළත අපි ලියන්න උත්සාහ කරනවා. ඒක තමයි හොඳම රචනාව වෙන්නේ. වචන ගාණක් දෙන්නේ ඒකට. මම දැන් කිව්වනේ කෙනෙක් ගාව ගොඩක් දැනුම තියෙන්න පුළුවන්. තියෙන දැනුම ඔක්කොම ලියන්න දුන්නොත් එයාට වචන 500ක් විතරයි. දෙන්නේ වචන 200ක් ලියන්න කියලා. යා වචන 200ට දන්න ඔක්කොම ටික සම්පූර්ණ කරලා ගන්න ඕන. ඒක තමයි මේ විභාගයේ ලක්ෂණය. හරිනේ? හරි. ඒක අමතර කාරණාවක්. මේ රචනාව කියන එක මේක මතක තියාගන්න. ඔයගොල්ලෝ මම හැමදාම කතා කරනවා හැම පන්තියේදීම කතා කරනවා රචනාවක ශ්‍රේෂ්ඨ තුනක් ගැන. හතරක් විතර කතා කරනවා. පළවෙනි එක කියන්නේ රචනාවක් කියලා කියන්නේ මොකක්ද? රචනාව කියලා කියන්නේ මොකක්ද? දෙවෙනි එක වෙන්නේ රචනාවක අංග. හරිද? රචනාවක අංග. තුන්වෙනි එක වෙන්නේ රචනාවට ලකුණු ලැබෙන විදිහ. ලකුණු කොහොමද ලැබෙන්නේ? එතකොට යනු කුමක්ද? රචනාවක් කියලා කියන්නේ කුමක්ද? රචනාවක අංග මේ පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. රචනාවක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉස්සෙල්ලා බලන්න. මේක කතා කරලා තියෙනවා මම කලින්. අටවසරක් කතා කරන මේ විදිහටම ඔයගොල්ලන්ට නැවත මතක් කරනවා මේ මතක් කිරීමක් කරන්නේ. රචනාවක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකතුවක් නේ. රචනාවක් කියලා කියන්නේ මෙන්න මේ ආකාර එකතුවක්. ඒ මොකක්ද? නොදන්න අය හොඳට අහගන්න. දන්න අය බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. හරිද? රචනාවක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකතුවක්. ඒ තමයි නිවැරදි අකුරු එකතු වී හැදෙන මොකද්ද? නිවැරදි වචන හැදෙනවානේ. නිවැරදි අකුරු එකතු වෙලා නිවැරදි වචන හැදෙනවා. ඊළඟට නිවැරදි වචන එකතු වෙලා හැදෙනවා නිවැරදි වාක්‍ය. දැන් අය පොඩක් මතක් කරගෙන යන්න. ඊළඟට නිවැරදි වාක්‍ය එකතු වෙලා හැදෙනවා මොකක්ද? නිවැරදි ඡේද හැදෙනවා. එතකොට නිවැරදි ඡේද මාතෘකාව එකතු වෙලා හැදෙනවා නිවැරදි රචනාවක්. මෙන්න මේ මග දැන් දන්නවා අපි දරුවෝ සමහර කතා කරලා තියෙනවා මම ඊට කලින් මේවා. නොදන්න අයත් එක මතක් කරේ. මේක තමයි රචනාව කියන්නේ. අපිට පේනවා එහෙනම් රචනාවක අකුරේ සිට අක්ෂරයේ සිට සමස්ත රචනාව දක්වාම නිවැරදි වෙන්න ඕන. ඒ නිවැරදි කිරීම පටන් ගන්නේ කොතනින්ද? අකුරෙන්. අකුරෙන් කියලා කියන්නේ මේ ලස්සන හොඳ ලස්සන අකුරු ලියන කියන එක නෙමෙයි. ඔගොල්ලෝගේ මේ අකුරු මේ අකුරු කියන එක අදහස් කරන්නේ මේ අකුරු ලියන ඕනේ කියන අදහස් කරන්නේ බලනි කාරණාව තමයි කියව ගන්න පුළුවන් වෙන අකුරු. ඒවලද වෙන මොකුත් නෙමෙයි. කියවන්න පුළුවන් වුණා නම් ඇති. අකුර කියවන්න පුළුවන්. ඒක තමයි අහන්නේ මේ. ඒ වෙලතුව හැම කෙනෙකුටම උප්පත්තිය සමහර අයගේ උප්පත්තියම හොඳ ලස්සන අකුරු තියෙනවා. සමහරුන්ගේ අකුරු එහෙම එච්චර ලස්සන නැහැ. හැබැයි කියව ගන්න පුළුවන්.
කියව ගන්න පුළුවන් නම් ඒ කියන්නේ sannivedana කරනවනේ. අන්න ඒක තමයි මේ අත්තකුරු කියලා කියන්නේ. අත්තකුරු පැහැදිලි කියලා කියන්නේ ඒකයි. අත්තකුරු ලස්සන වෙන්න ඕනේ කියලා කොහෙවත් කියන්නේ නැහැ. විභාගෙදි කියන්නේ ලස්සන අත්තකුරු ලියන්න කියලා. මොකද්ද කියන්නේ? පැහැදිලි අත්තකුරු ලියන්න. ඒ කියන්නේ පැහැදිලි නැත්තම් මොකද වෙන්නේ කියව ගන්න බෑ. ඒ නිසා මතක තියාගන්න පැහැදිලි අත්තකුරුයි ලස්සන අත්තකුරුයි කියන්නේ දෙකක්. ලස්සන අත්තකුරු රචනා තරඟ වලට යනකොට ලියන්න. රචනා තරඟකදී ඒක බලනවා ඇති. විභාගෙදී ඒක ඉච්චර සරකට ගන්න එපා. විභාගෙදී බලන්නේ පැහැදිලි අත්තකුරු මිසක් ලස්සන අත්තකුරු නෙවෙයි. ලස්සන අත්තකුරු තිබෙනවා නම් ලකුණක් දෙකක් කුරුරේ අතින් වැඩි වෙයි. ඒක සාමාන්‍ය දෙයක් නේද? හැබැයි අකුරු වලට ලකුණු දෙන්නේ බොහොම ටිකයි. මම අවසානයේ කියලාගේ මතක තියාගන්න. අත්තකුරු කියන කාරණාව පොඩ්ඩක් මතක තියාගන්න. ලස්සන අත්තකුරු නෙවෙයි පැහැදිලි අත්තකුරුයි කියලා කියන්නේ කියව ගන්න පුළුවන් වෙන අත්තකුරු එකට. නිසා අකුරු පැහැදිලි වෙන්න ඕන. ඊළාට ඔය මේ අකුරු කියන එක අදහස් කරන්නේ ඊළඟ වචන කියන එක අදහස් කරන්නේ මොකක්ද? මේ අකුරු නිවැරදි අකුරු කියලා අදහස් කරේ අර පැහැදිලි අකුරු කියන එකයි අක්ෂර වින්‍යාස කුල අකුරු කියන එකයි. අක්ෂර වින්‍යාසෙ එතන මේ කියන්නේ අක්ෂර වින්‍යාස. එතන පැහැදිලි අකුරු සහ අක්ෂර වින්‍යාසය තමයි පළවෙනි එක. දෙවෙනි එක වචනයක තුලා වාක්‍ය හැදෙනවා කියන එක කියන්නේ මොකක්ද? දැන් අන්න අතන අපිට තියුනේ පැහැදිලි අකුරු සහ අක්ෂර වින්‍යාසය කියන කොටස් දෙක. දෙවෙනි එකට අදාළව ගත්තොත් දෙවෙනි එකේද කියන්නේ මොකද්ද? පද බෙදීම විරාම ලක්ෂණ සහ උත්ත ආඛ්‍යාත පද සම්බන්ධය මෙතන මේ කතා කරන්නේ. ඒතර මෙතන දෙකක් කතා කරා. නිවැරදි අකුරු සහ එකතු නිවැරදි වචන කියන එකේදී ඒ තමයි පැහැදිලි අකුරු සහ කියන්න පුළුවන් අකුරු සහ නිවැරදි වචන කියන එක. නිවැරදි වචන ලියන එක. ඒ කියන්නේ අක්ෂර වින්‍යාස කුල වචන ලියන එක. දෙවෙනි වාක්‍යය දෙවෙනි එකෙන් ගන්න මොකද්ද මේ පද බෙදීම නිවැරදි පද වචන එකතු ලාගෙන පද බෙදීම නිවැරදි පද බෙදෙන එක විරාම ලක්ෂණ දීම සහ උත්තාක්‍යත පද සම්බන්ධය කියන එක තමයි මෙතන මේ අදහස් කරන්නේ. නිවැරදි කරගන්න කියන්නේ. හරිද? වාක්‍යයක තුලා ඡේද හැදෙනවා. නිවැරදි වාක්‍යයක් හැදුනහම ඡේද හැදෙනවා. ඡේදයක් කියලා කියන්නේ නිවැරදි වාක්‍ය වල එකතුවක්. ඊළඟට නිවැරදි ඡේද එකතු වුණාම හැදෙනවා නිවැරදි රචනාවක්. රචනාවකට නම් අවශ්‍යයෙන් එන මොකක්ද වෙන්න ඕන? රචනාවක් කියලා කියන්නේ මොකක්ද එන? රචනාවක් කියලා කියන්නේ තනි ඡේද එකක් නෙවෙයි. රචනාව කියලා කියන්නේ ඡේද කිහිපයක එකක්. ඒක නිසා රචනාව කියලා කියන්නේ එහෙනම් තනි ඡේද ලියලා තියෙන්න බෑ. සමහර අය මම දැකලා තියෙනවා රචනාව තනි ඡේද ලියලා අවසන් කරනවා. කවදාවත් මේ රචනාව හරි නේ. ඒක වැරදි. රචනාව තනි ඡේදයක් තියෙන්න බෑ. රචනාවක අවම ඡේද තුනක් තියෙනවා මෙන්න මේ අනුව නේද? හැඳින්වීම අන්තර්ගතය අවසානය. එතන හැඳින්වීමට එක ඡේදයයි අවසානයේ එක ඡේදයයි තියෙන්න ඕනේ. මෙතන ඡේද අවම තුනක් තියෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ නම් අවම වශයෙන් රචනාවක පොදුවේ ගත්තොත් රචනාවක අවම ඡේද කීයක් තියෙන්න ඕනද? 3යි. අවම ඡේද 3යි. හැබැයි ඡේද 3 රචනාවක් කියලා කියන්නේ සාරවත් රචනාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් හොඳ රචනාවක් නම් මේක සාමාන්‍ය රචනාවක් හොඳ රචනාවක් වෙන නම් අවම ඡේද 5ට වඩා වැඩි වෙන්නට ඕන. 5ට වඩා වැඩි වෙන්න හොඳ රචනාවක්. ඡේද 5ට වඩා වැඩි වෙනවා. ඡේද 5න් දෙකක් යනවා මේ දෙකට හැඳින්වීමට සහ අවසානයේට. තව ඡේද 3 සිට එක වැඩි වෙන්න පුළුවන්. හොඳ රචනාවක් කෙනෙකුට සාමාන්‍ය ඡේද 6ක් 7ක් වෙන්නත් පුළුවන්. හරිද? ඒක තමයි මම මේ කතා කරන්නේ. ওই ප්‍රවේශය තමයි රචනාවකේ අන්තර්ගත ඒ කියන්නේ රචනාවක මෙන්න මේ කොටස් තුන එන්න ඕනේ කියලා කියන්නේ. හැඳින්වීමේදී අපි දන්නවා සාමාන්‍යයෙන් හැඳින්වීමක් කියලා කියන්නේ රචනා මාතෘකාව පිළිබඳ පොඩි ඉවසීමක් කරන එක නේද? උතනට අපි කවි කොටසක් එකතු කරනවා, ගීත කොටසක් එකතු කරනවා, ආප්තෝපදයක් එකතු කරන්න පුළුවන්, කාගේරි ප්‍රකාශයක් එකතු කරන්න පුළුවන්. ඕගොල්ලෝ නිර්මාණය කරපු කවියක් එකතු කරන්න පුළුවන් නේද? කාගේරි කියමනක් එකතු කරන්න පුළුවන්. මේව තමයි කරන්නේ. මේව කරලා අපිට හැඳින්වීම සාර්ථක කරගන්න පුළුවන් රචනාවේ. හැඳින්වීම කියලා කියන්නේ ඒකට. මාතෘකාව ගැන හඳුන්වනවා. ඊළඟට අපි ගත්තොත් අවසානයේ කියලා කියන්නේ සමස්ත රචනාව ගැන අපේ තියෙන නිගමන. ඊළඟට අපේ යෝජනා මොනවද? ඊළඟට අපේ අදහස් මොනවද? අවසානයේ ඒකත් ඡේදකින් අපි අවසන් කරනවා. නිසා මෙන්න මේ ටික පොඩ්ඩක් අවබෝධ කරගන්නට ඕන. අන්තර්ගතය අවම ඡේද 3ක්වත් තියෙනවා. 3 නෙවෙයි 4ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන්. ලියන කරුණු ප්‍රමාණයත් එක තමයි තීරණය වෙන්නේ. හොඳම කරුණු ටික තමයි මේ හැමතැනම ලියවෙන්න ඕන. ඊතරේ ඔක්කොම ලියලා හරියන්නේ නැහැ. හරිද? හරි. ඔකනේ මම අයින් කරලා දෙනින්. ඊළඟට රචනාවට ලකුණු දෙන්නේ කොහොමද කියලා අපි ගත්තොත්. රචනාව තුන්වෙනි කාරණාව රචනාවට ලකුණු ලැබෙන්නේ කොහොමද? රචනාවට ලකුණු ලැබෙන්නේ
ශිල්පීය දක්ෂතාව වල තමයි අඩුවෙම ලැබෙන්නේ. ශිල්පීය දක්ෂතාව. ඒ කියන්නේ ශිල්පීය දක්ෂතාව කියන්නේ පැහැදිලි අර්ථකුළු, පද බෙදීම, විරාම ලක්ෂණ, උක්තාක්ෂර පද සම්බන්ධය, ඡේද බෙදා දැක්වීම, අක්ෂර වින්‍යාස. ඕකට තමයි ශිල්පීය දක්ෂතාව කියන්නේ. ඒකට තමයි අඩුවෙන්ම ලැබෙන්නේ. අපි තුමු ලකුණු අපිට ලැබෙනවා ලකුණු ලකුණු 20ක් ලැබෙනවා කියමු. 20ක් ලැබෙනවා නම් මේවට ලැබෙන ලකුණු 3යි. 3යි. ඊළඟට කරුණු දක්වීමට තමයි වැඩිම ලැබෙන්නේ. කරුණු දක්වනකොට වැඩියෙන් ලැබෙන්නේ. අපිට දුක කරුණු වලට ලැබෙන්නේ මෙතන ලකුණු 10ක් විතර. කරුණු. ඒක ලකුණු 10ක් විතර ලැබෙන්නේ. ඊළඟට තවත් ලකුණු කීපයක් ලැබෙනවා. ඔයගොල්ලෝගේ ලේඛන පරිචයට. ලේඛන පරිචය. සායකට ලකුණු 7ක් විතර ලැබෙනවා. ඒකේ මම මේකෙන් මම අදහස් කරේ පොඩි හැඳින්වීමක් අදහසක් විතර ඉදිරිපත් කරේ. මේකේ මේ අදහස් කරේ විභාගයේ ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. සාමාන්‍ය පෙළ උසස් පෙළ නම් එහෙමමයි ලැබෙන්නේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ නම් එහෙමමයි ලැබෙන්නේ. හරිද? ඒ නිසා කිසිම කෙනෙක් සිත් ඇවුලට එහෙම නැත්තම් මුකුත් හිතන්න එපා. තමන්ගේ අකුරු ලස්සන නැහැ කියලා. අකුරු ලස්සන වුණාට ලකුණු දෙන්නේ නැහැ රචනාවට. රචනාවට ලකුණු ගන්න නම් අක්ෂර වින්‍යාස පද විදි මේවා ගැන අවධානය යොමු කරලා ඒකට වෙනම ලකුණු ගන්න ඕන. පොඩ්ඩයි ඒකට ලැබෙන ලකුණු වැඩිම ලැබෙන ලකුණු ඕගොල්ලොන්ගේ දැනුම් සම්භාරය පෙළගස්සන ආකාරය අනුව. දැනුම් සම්භාරය පෙළගස්සන ආකාරය තමයි වැඩිම ලකුණු ලැබෙන්නේ. ඒක නිසා ඔය අත් අකුරු ලස්සන නැහැ කියන එක ඉච්චර දාලා කරගන්න එපා. රචනාව නියතට ලස්සනත් අකුරු කාටවත් නැහැ. හැමෝටම ලැබෙන්නේ නැහැ ලස්සනත් අකුරු. ඒක ඉතින් වාසනාවත් එක්ක කෙනෙකුට උප්පත්තියම සමහරලාට එහෙම එකක් තමයි තියෙන්නේ. හදා ගන්නත් පුළුවන්. හරිද? හරි. එහෙනම් ඔන්න රචනාව සම්බන්ධව ඔච්චරයි. මම යනකොට අක් ගාලා මාතෘකාවට දාලා රචනාව සම්බන්ධව පොඩක් කතා කරලා රචනාව අවසන් කරමු. මාතෘකාව තමයි දීමක හැඩ කරන සාහිත්‍ය. මේ මාතෘකාව අපි හඳුනාගන්නේ කොහොමද? ඉස්සෙල්ලා යන හැඳින්වීම කියලා අංක එක හරි තර ලකුණු හරි දාලා හැඳින්වීම කියලා යන්න. මොකක්ද මේ කියන්නේ? දීමක සරු කරන දීමක හැඩ කරන සාහිත්‍ය කියලා කියන්නේ මොකක්ද? මේ රචනාව විතර මොනවද ලියවෙන්න ඕන? මේ සාමාන්‍ය ඔයගොල්ලෝගේ විභාගයට ආපු එක මාතෘකාවක් එකපාරක් නෙවෙයි දෙපාරක් විතර වෙලා තියෙන මේ මාතෘකාව. එනවා දිගටම. එන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? උදේ මේ කියන්නේ අපේ සාහිත්‍ය මගින් අපිව අපේ සමාජයට අපිට දෙන පණිවිඩ සහ ආශ්‍රයෙන් අපේ ජීවිත හැඩ කර ගන්න ආකාරය. සාහිත්‍ය ඔස්සේ අපේ ජීවිතය යහපත් කර ගන්න ආකාරය. පන්සි වන ජාතක කතාවත් අපේ ජීවිතය හැඩ කරන නිර්මාණයක්. සද්ධර්ම රත්නාවලිය අපේ ජීවිතය හැඩ කරන නිර්මාණයක්. නේද? ඊළාට බුද්ධිලකාවේ අපේ ජීවිතය හැඩ කරන නිර්මාණ. ඊළාට ඔය අනිකුත් මානවී නාට්‍ය සිංහ බව නාට්‍ය වගේ නිර්මාණ අපේ ජීවිතය හැඩ කරනවා. ඒතකොට හැම සාහිත්‍යයකින් වෙන්නේ මොකක්ද? දිවිමග සරු කිරීම. ජීවිතය හැඩගැස්වීම. ඒක පුද්ගල ජීවිතය හැඩගැස්වීම මගින් සමාජ ජීවිතය හැඩගැස්සනවා. සමාජය යහපත් කරනවා. සමාජය සුවපත් කරනවා මොනවයින්ද? සාහිත්‍ය මගින්. ඒ තමයි මෙතන සාකච්ඡා. හැඳින්වීම කියලා ලියා ගන්න. හැඳින්වීම යටතේ ලියන්න. හැඳින්වීම යටතේ. අංක හැඳින්වීම කියලා වල යටතේ ලියන්න. සාහිත්‍ය යනු කුමක්ද? සාහිත්‍ය යනු කුමක්ද? සාහිත්‍ය යනු කුමක්ද? සාහිත්‍ය යනු කුමක්ද? මෙන්න මේ පාඩේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ හැමදාම අවශ්‍ය මේක සාහිත්‍ය යනු මේක ඔයගොල්ලෝ කියලා තිබුණා මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන මිසානන්නේ ප්‍රඥාව කරා රැගෙන යන රැගෙන යාම සාහිත්‍යයෙන් සිදුවේ. සාහිත්‍ය මෙන්න මේ ඕනෑගොල්ලෝ මේක මෙහෙම ලියන්න පුළුවන්.
සාහිත්‍ය යන මිනිසා ආනන්දේ ප්‍රඥාව කරා රැගෙන යාමයි. සාහිත්‍යයෙන් වෙන්නේ සාහිත්‍යයෙන් මිනිසා ආනන්දේ ප්‍රඥාව කරා රැගෙන යන්නේ. මොකක්ද ඒ කියන්නේ? මේක හරියට තේරුම් ගත්තොත් ඔයගොල්ලෝ මේ රචනාව හොඳට ලියන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? හැම සාහිත්‍යංගයක්ම වින්දනයක් එක්ක වින්දනේ ඉවර වෙනකොට මොකක් වෙන්න ඕනද? කියන්නේ ආනන්දය කියලා කියන්නේ සතුටනේ. දැනුමක් එන්න ඕන. දැනුමක් කියලා කියන්නේ අපේ ජීවිතේ යම් කිසි දෙයක් අපිට ලැබෙන්න ඕන. ඒ ලැබෙන දේ මට පෞද්ගලික ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. මේ මුළු මහා සමාජයට ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ ගෙදරට ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. මුළු ගෙදරම ඉන්න අයට ලැබෙන දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මුළු මහා සමාජෙටම මුළු මහා ලෝකෙටම ලැබෙන පරිදයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා පොද සාහිත්‍ය නිර්මාණයකින් මිනිසාට වින්දනයක් ගෙන දීලා ඒ වින්දනයේ අවසන් වේදී මොකක් වෙන්න ඕනද? මනුස්සයන්ට දැනුමක් ලැබිලා තියෙන්න ඕනේ මේ නිර්මාණයෙන් පස්සේ. කියන්නේ සාහිත්‍ය නිර්මාණයක් රස වින්දනයෙන් පස්සේ සාහිත්‍ය නිර්මාණයේ රස වින්දනට පූර්වයේ හිටිය මනුස්සයට වඩා වෙනස් මනුස්සයෙක් ඉන්නට ඕනේ. ඒක මේ කියන්නේ. සාහිත්‍ය වෙන්නේ මොකද්ද? මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාම. සාහිත්‍යයෙන් වෙන්නේ මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යාම. ඕක තමයි වැදගත්ම කාරණා මෙතන මතක තියාගන්න ඕනේ. එතකොට සාහිත්‍ය කියලා කියන්නේ ඕනෝම එකක්. සාහිත්‍ය යන මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන යන අංගයක්. සාහිත්‍ය කියලා කියන්නේ එහෙම එකක්. ඒතර මේම සාහිත්‍යාංගයක් එවැනි සාහිත්‍යාංග බොහෝ තියෙනවා. දැන් සාහිත්‍යෙ වෙන්නේ මොකද්ද? වෙන්නේ කවුරු හරි කෙනෙක් ලැබුව අත්දැකීමක්. දැන් මට අපි ගොඩාක් අයට අත්දැකීම් තියෙනවා. හැම කෙනෙක් ගාවම තියෙන අත්දැකීම් තම කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ සාහිත්‍ය භාවිතේ. මොකද ඒ සඳහා සාහිත්‍ය හැකියාව තියෙනවා. නිර්මාණකරුවෙකුට පමණයි ඒක ලැහැකි. එතකොට නිර්මාණකරුවෝ කරන්නේ මොකක්ද? Taman ලබාගත් අත්දැකීම පරිකල්පන ශක්තියද භාවිතා කරලා, ඒ කියන්නේ නිර්මාණ කිරීමේ ශක්තිය භාවිතා කරලා කිසියම් මාධ්‍යයක් භාවිතා කරමින් තවත් කෙනෙකුට ඉදිරිපත් කිරීම. මොකනේ කරන්නේ? සාහිත්‍ය වෙන්නේ ඒක. එතකොට සාහිත්‍ය අංග ටිකක් ලියා ගන්නොත් දෙන්න. කමාදාලා ලියා ගන්න. සාහිත්‍ය අනුකමද්ද කියලා එකට මේක ලියන්න පුළුවන්. මිනිසා ආනන්දේ ප්‍රඥාව කරා යන අංගයක් තමයි සාහිත්‍ය කියලා කියන්නේ. එතකොට එවැනි සාහිත්‍යාංග බොහෝ තියෙනවා. සාහිත්‍යාංග මොනවද කියන්නේ? සාහිත්‍යාංග කීපයක් කියන්නේ. සාහිත්‍ය මාධ්‍ය. ඔතන ලියන්න ඔය යටතේ හරිය ඔය ඔතනට කමාවක් දාලා හරිය ලියන්න සාහිත්‍ය අංග. sorry. සාහිත්‍ය මාධ්‍ය. සාහිත්‍ය මාධ්‍ය කීපයක් කියන්නේ. පොත්පත්. අපි කියන එක ලේඛනයක භාෂාව භාවිත නේද? සාහිත්‍ය මාධ්‍ය එකක් විදිහට අපි ගන්න පුළුවන් අපිට ලේඛනය. ලේඛනය එකම මාධ්‍ය නෙමෙයි සාහිත්‍යය. තව තියෙන මොනවද? සාහිත්‍ය ඉදිරිපත් කරන මාධ්‍ය එකක් තමයි ලේඛනය. තව භාෂණයක් මාධ්‍යයක්. පැරණි සාහිත්‍ය ලේඛනය එකක්, භාෂණය තව එකක්. ඊළඟට රූපවාහිනිය. එහෙනම් අපිට ඔක් ගන්න පුළුවන් රූපවාහිනිය කියන එක. නැත්නම් අපි විද්‍යුත් මාධ්‍ය කියලා ගන්න පුළුවන් වෙනවා. මුද්‍රිත මාධ්‍ය කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ විද්‍යුත් මාධ්‍ය හරි මුද්‍රිත මාධ්‍ය හරි කවරාකාර මාධ්‍යකින් මිනිසාට ආනන්දය ඇති කරලා ඒ ආනන්දය තුළ ඔහු ප්‍රඥා ගෝචර කරනවා නම් අන්න ඒකට තමයි සාහිත්‍ය කියන්නේ. මොකද්ද මං කිව්වේ දැන්? විද්‍යුත් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය අර කිව්ව කාරණාවලින් මොකක් හරි ක්‍රමවේදයක් භාවිතා කරලා මිනිසාට ආනන්දය ගැන දීලා ආනන්දය තුළ ප්‍රඥාව කරා ඒ මනුස්සය රැගෙන යනවා නම් ඒක තමයි සාහිත්‍ය කියලා කියන්නේ. හරිද? හරි. ඒකෝර නෝකට තමයි සාහිත්‍ය කියලා කියන්නේ. ඒ යනු සාහිත්‍යංග අපිට බොහෝ රාශියක් හඳුනා ගන්න පුළුවන්. ඔතන සමාදාලා හරි ඔයගොල්ලෝ දන්න මේ ලියන්න ඕනේ නැහැ. සමහරවල් ලියාගෙන මෙහෙම නවකතා, කීටි කතා, නාට්‍ය, විචාර, ඊළඟට ගීත, කවි. ඒ සාහිත්‍ය අංගද සර්? සාහිත්‍යාංග නවකතා, කීටි කතා, නාට්‍ය, විචාර, ඊළඟට ගීත, ඊළඟට කවි. මේවා තමයි සාහිත්‍යාංග. හරිද? අංක 2 හෝ ඔයගොල්ලෝ පළවෙනි එකට ලියගත් ක්‍රමවේදය. අංක 2 දාලා තමයි මම හිතන්නේ ඔයගොල්ලෝ අංක 1 දැම්මනේ. ලියාගන්න සාහිත්‍යයේ කාර්යභාරය. සාහිත්‍යයේ කාර්යභාරය. මම කරන්න සාහිත්‍යයේ කාර්යභාරය. මොකද්ද සාහිත්‍ය කාර්යභාරය?
කියන්නේ පස්සේ පුතා හැඳින්වීම පළවෙනි එක දෙවෙනි එකද ඔය කියන්නේ? ආනර දෙවෙනි එක සාහිත්‍යයේ කාර්යභාරය දෙවෙනි එක සාහිත්‍යයේ කාර්යභාරය මොකක්ද සාහිත්‍ය කාර්යභාරය තේමාන දැනුමෙන් හා රසෙන් පිට සාහිත්‍ය කාර්යභාරය මෙන්න මේව තමයි සාහිත්‍ය කාර්යභාර බවට පත් වෙන්නේ සාහිත්‍ය නිර්මාණයක් මගින් ඉදිරිපත් කරනු ලබන දෙය ඒ කියන්නේ ඒක මේ මොකක් හරි නිර්මාණය ඉදිරිපත් කරන දෙයින් සමහරලාට රට ජාතිය ගැන හැඟීමක් ඇති වෙන්න පුළුවන් රට ජාතිය ගැන හැඟීමක් ඇති කරන නිර්මාණ තියෙනවා එහෙම නැත්නම් රට ජාති ආගම සාහිත්‍ය කාර්යභාරය කරනවා මේ ටික ලියාගන්න කමාදාලා හරි කොහමද රට ජාති ආගම ගැන හැඟීම් ඇති කිරීම රට ජාති ආගම ගැන හැඟීම් ඇති කිරීම හැඟීමක් ඇති කිරීම කමාදාලා ලියුවට කමක් නැහැ ඔයගොල්ලෝ විස්තර කරන්න ඕනේ නිර්මාණයෙන් මෙහෙම වෙනව නේද කියලා උදාහරණයක් දක්වන්න පුළුවන් රට ජාතික ආගම ගැන නිර්මාණ තියෙන ගොඩක් රට ජාති ආගම ගැන ගොඩක් නිර්මාණ කිස් ගසපා වෙන රට ජාති ආගම ගැන හැඟීම් ඇති කිරීම රට ජාති ආගම ගැන හැඟීම් ඇති කිරීම ඔන්න සාහිත්‍ය කාර්යභාරය කිස් ගසපා වෙන රටවල මිනිස්සු නිවුස් නිදහසකින් සැටනට සැරසෙන්නේ නේද ස්කිරි තිබෙද්දිත් මේ ගැන උත ගන්නේ ඇස්ගිරි දෙකට එන වැදිලාද සිරුනේ කියලා ඔයගොල්ලෝ අහලා තියෙන. ඒ කියන්නේ රට ජාතිය ගැන හැඟීමක් ඇති කරනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම ටිබෙට් ජාතික ස්මයින් දීමියන්ගේ වෙන නිර්මාණ. රට ජාතිය ගැන හැඟීමක් ඇති කරන නිර්මාණ. ආගම ගැන හැඟීමක් ඇති කරන නිර්මාණ. ගීත නිර්මාණ තියෙනවා, සාහිත්‍ය නිර්මාණ බොහෝ ගීත නිර්මාණ, කවි නිර්මාණ, ඊළඟට ගද්‍ය නිර්මාණ තියෙනවා මේ සම්බන්ධ. හරිද? හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම පුද්ගල යහගුණ පෝෂණය නැත්නම් පුද්ගල චරිත සංවර්ධනය කිරීම මේ වගේ පුද්ගල චරිත සංවර්ධනය කිරීම අන්න සාහිත්‍ය වචක පුද්ගල චරිත සංවර්ධනය කිරීම සාහිත්‍ය කාර්යභාරය ආපහු කියන්නේ පුද්ගල චරිත සංවර්ධනය කිරීම ඒ කියන්නේ හොඳ නරක යහපත අයහපත ඒව ගැන විස්තර කරන එක පුද්ගල චරිත සංවර්ධනය කිරීම සාහිත්‍ය කාර්යභාරය වැදගත්ම එක ලිව්වේ නෑ මම හිතන අපි තාම රසවින්දනය ඇති කිරීම සාහිත්‍ය කාර්යභාරය රසවින්දනය ඇති කිරීම රසවින්දනය ඇති කිරීම සාහිත්‍ය කාර්යභාරයක් ඊළඟට සමාජයේ යහමගට ගැනීම සාහිත්‍ය කාර්යභාරයක් අර කිව්ව කාරණාව තමයි සමාජ යහමගට ගැනීම සමාජය යහමගට ගන්න පුළුවන් සාහිත්‍යය දැන් මේ මං කියන කාරණාවට ඔයගොල්ලෝ පොඩි විස්තරයක් එක්ක උදාහරණයක් දක්වන්න ඔක්කොම නේ ගොඩාක් උදාහරණ දක්වන්න එපා කවි ලියලා ගොඩාක් ගීත ගොඩාක් ලියුවොත් එහෙම අපි කියන වචන පාඩම් ලියා ගන්න බැරි වෙනවා ගොඩාක් ලියන්න පුදා නමුත් විස්තර කිරීම කරන්න සමාජය යහපතට හේතු වෙනවා දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය වෙනවා සමාජ දියුණුවට හේතු වෙනවා දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය සාහිත්‍ය වගේ එකක් වෙනවා දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය දැනුම ලැබෙනවා සාහිත්‍යයෙන් ඒ දැනුම තුළ අපි කුසලතාවයක් උතර ගන්නවා ඊට පස්සේ අපි සාහිත්‍ය නිර්මාණීය සભ્ય ආකල්පයක් හදා ගන්නවා දැනුම කුසලතා ආකල්ප තා එකක් කියලා ඔබ නවත්තනවා මම ওই කොටස
බොහෝ අත්දැකීම් ජීවිතයට එකතු වෙනවා. බොහෝ අත්දැකීම් එකතු වීම. ජීවිතයට බොහෝ අත්දැකීම් එකතු වීම. බොහෝ අත්දැකීම් ජීවිතයට එකතු වීම. නැත්නම් ජීවිතයට බොහෝ අත්දැකීම් එකතු වෙනවා. සාහිත්‍ය නිසා. ජීවිතයට බොහෝ අත්දැකීම් එකතු වෙනවා. සාහිත්‍ය නිසා. ජීවිතයට බොහෝ අත්දැකීම් සාහිත්‍ය නිසා එකතු වෙන්න පුළුවන්. ජීවිතයට බොහෝ අත්දැකීම් සාහිත්‍ය නිසා එකතු වෙන්න පුළුවන්. ජීවිතයට බොහෝ අත්දැකීම් සාහිත්‍ය නිසා එකතු විය හැකියි. ඔය තමයි සාහිත්‍ය කාර්යභාර පත්‍රය. තව ගොඩාක් අපිට ලියන්න පුළුවන්. මොකද ඔයින් කීපයක් අරගෙන පොඩි විස්තරයක් කරගත්තාම ප්‍රමාණවත් සාහිත්‍ය කාර්යභාරය කියන ශිෂ්ටය ගත්තාම. ඔක තමයි සාහිත්‍ය කාර්යභාරය. සාහිත්‍ය කාර්යභාරය වෙනම ඡේදයකින් ලියවෙන්නට ඕන. ඊළඟට අංක 3 දාලා ලියා ගන්න. අංක 3 වෙනි එක සාහිත්‍ය නිර්මාණ. තව වැදගත් සාහිත්‍ය නිර්මාණ කියලා ලියුවත් කමක් නැහැ. සාහිත්‍ය නිර්මාණ. සාහිත්‍ය නිර්මාණ. සාහිත්‍ය නිර්මාණ ටිකක් ඔයගොල්ලෝ කතා කරන්න ඕන වෙන වෙනම. සාහිත්‍ය නිර්මාණ ටිකක් කරා වෙන වෙනම කතා කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පංචවරජ ජාතක කතාපත. ගොඩාක් නෙවෙයි. පංචවරජ ජාතක කතාපතේ එක ඡේදකුයි, සද්ධර්ම රත්නාවලට තව ඡේදකුයි, ගුත්තිලකාරට තව ඡේදකුයි. එහෙම නෙවෙයි මම මේ කියන්නේ. සමස්ත පොඩි අදහසක්. දැන් සද්ධර්ම රත්නාවලිය වගේ නිර්මාණකින් මොනවද වෙන්නේ? සද්ධර්ම රත්නාවලියෙන් මිනිසාට බොහෝ දැනුම් සම්භාරයක් තියෙනවා. ඒ දැනුම් සම්භාරයෙන් මිනිසා නැත්නම් සත්‍ය ආනන්දයෙන් ප්‍රඥාව කරා ගිහිල්ලා මොකක් වෙනවද? නිර්වාණගාමී බව වෙන්න පුළුවන්. සමස්තයක් විදිහට ගන්නවා සද්ධර්ම රත්නාවලිය. ඒකෙහි වැදගත් කාර්යභාරයක් වඩපත් වෙනවා. ඊළඟට පංචවරජ ජාතක කතාපත කියන නිර්මාණය ගත්තාම අපි දන්නවා සිංහල සාහිත්‍ය මුදුන් මල්කඩ මුදුන් හිණිපෙත තියෙන නිර්මාණය තමයි පංචවරජ ජාතක කතාපත. ඒතර පුද්ගල සංවර්ධනයේ එදා මෙදා තුර බිහිවෙච්ච සුවිශේෂම ග්‍රන්ථය තමයි පංචවරජ ජාතක කතාපත. පංචවරජ ජාතක කතාපත කියන්නේ හිම එකක්. අපි සමස්තයක් විදිහට පංචවරජ ජාතක කතාපත පිළිබඳ විමසීමක් කරගන්නවා. ඉතින් ඒ වයින් අපි බොහෝ වෙලාවට කරන්නේ පංචවරජ ජාතක කතාපතෙන් සද්ධර්ම රත්නාවලිය තමස්තයක් විදිහට ගත්තාම පුද්ගලානුබද්ධ පුද්ගල සංවර්ධනය කිරීමන්නේ කරන්නේ. පුද්ගලයාට දැනුම ලබා දෙනවා, දහම් දැනුම ලබා දෙනවා, චරිත දැනුම ලබා දෙනවා. ඒ තුලින් මොහු ජීවිතය හැඩගස්ස ගන්නවා, මෙලොව ජීවිතේ, පරලොව ජීවිතේ දියුණු කර ගන්නවා. අර කලින් කිව්ව කාරණාව විතර අපි විස්තර කරලා ගන්නවා. පංචවරජ ජාතක කතාව උදාහරණයක් කරගන්නවා. සද්ධර්ම රත්නාවලිය උදාහරණයක් කරගෙන නිර්මාණ කීපයක් කියනවාද? පංචවරජ ජාතක කතාව, සද්ධර්ම රත්නාවලිය, ගුත්තිල කාව්‍ය, ඊළඟට සඳකිඳුරු දාකාව. හරි අපූර්ව එකක් සඳකිඳුරු දාකාව. අපි හිතන පුද්ගල සංවර්ධන දැන් ඒ සඳකිඳුරු දාකාව කියන එක ගත්තාම හරි අපූර්ව නිර්මාණයක්. ඒකේ ප්‍රේමය නේද? ආදරය, සෙනෙහස ඔක්කොම ඒකේ තියෙනවා. ඒව ඉගෙන ගන්න අපි අන්න සඳකිඳුරු දාකාවයි. උදාහරණ කීපයක් මම ඔය කිව්වේ. මනමේ නාට්‍ය. අපිට මනමේ නාට්‍ය ඉදිරිපත් කළා මේ අපිට පුළුවන් ඒ යම් කිසි හාරාත්මක දෙයක් කතා කරන්න, වැදගත් දෙයක් කතා කරන්න. මනමේ නාට්‍ය. නේද? ඊළඟට සිංහ බාහුව නාට්‍ය වැදගත් දේවල් කතා කරන්න පුළුවන් නේද? පියසෙනෙහස, පුතාගේ දරබ්බර ගති. ඒ අපි ඒ කතාවාස්නේ කතා කරා. ඒව තමයි මේ සාහිත්‍ය කාර්යභාරය තුල සාහිත්‍ය නිර්මාණය මගින් එක ඒ නිර්මාණ. ඔයගොල්ලෝ සාහිත්‍ය නිර්මාණ 4-5ක් කරන් ඒ සාහිත්‍ය නිර්මාණයේ කොටස් ගන්න නෙවෙයි කියන්නේ. එහි හරය ඉදිරිපත් කරනවා. දැන් උදාහරණයක් විදිහට මම දැන් කිව්වනේ සද්ධර්ම රත්නාවලිය ගත්තාම සද්ධර්ම රත්නාවලිය වෙන්නේ පුද්ගල සංවර්ධනයක් තුලින් ඔහුව ධර්මානුකූලව ධර්ම මාර්ගයට ගෙනල්ලා ධර්මය අවබෝධ කර දෙන නිර්වාණයට ගෙන යාම. මේ සාහිත්‍ය නිර්මාණයේ කාර්යභාරය ඒක. ඊළඟ අපි ගත්තොත් එහෙම පංචවරජ ජාතක කතාපතේ බොහෝ වෙලාවට කරන්නේ හොඳ කුසල කුසල් පිළිවෙල පැහැදිලි කරමින් නේද? පුද්ගල සංවර්ධන, පුද්ගල චරිත සංවර්ධන සුවිශේෂ නිර්මාණයක්. මනමේ සිංහබාහුව නාට්‍ය පුද්ගල ජීවිත චරිත හඳුනා ගන්න. නේද? ඊළඟට අපි ගත්තොත් එහෙම අපි මාටි වික්‍රමසිංහ මා තුන්වෙනි දුන්නව කතා ගම්පෙල්ලි යුගාන්තේ කලියුග වගේ නිර්මාණ ගත්තාම ඒවායේ චරිත හඳුනා ගන්න ගමන් මේ සමාජ විපර්යාසය හඳුනා ගන්න. ඒක තමයි මේ කියන්නේ. ගීත ගත්තත් එහෙම. අර උදාහරණයක් මේ තරම් සිව් මෙලිත කලුගල් හිතා ගන්නත් බැරි නිසා මම ගියා උකන බුදුන්වත් දැස් දුන් මිනිසා සොය. අපි කවදාවත් හිතන්නේ නැති පැතිගෙන අපිට අවබෝධ වෙනවා. මට හිම එකක් හිතුනේත් නෑ සමහර මේ ගීත අහනකම්. අපි හැමදාම ගිහිල්ලා උකන පිළිමේට වන්දනාමාන කරලා ආවට අනුරාධපුරේ ගිහිල්ලා. අපි මේක හදපු කෙනාගේ ඉච්ච අවධානයක් ගත්තේ නෑනේ. අන්න ගීත නිර්මාණ කරු අපිට අපේ අවධානය යොමු කරනවා. බලන්න ඔහු කොයි වගේ කෙනෙක් වෙන්නද. අන්න ඒක තමයි සාහිත්‍යකාරය. සාහිත්‍යකාරය බාරේ පුතා කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මම මේ එහෙන් මෙහෙන් කීපයක් අරගෙන ඔයගොල්ලොන්ට ඉවරණය කිරීමක් කරේ. ඔයගොල්ලෝ ගීත කීපයක් අරගෙන බලන්නේ ගීතවල තියෙන්නේ. බොහෝ වෙලාවට මේ පිළිවෙත තියෙන්නේ. ගොඩක් ගීතවල තියෙන්නේ. සමහර ගීත තියෙනවා ආනන්දේ පමණයි ප්‍රඥාව නැති ඒවා නේද? දැන් ඔයගොල්ලෝ මම කලින් කියලාත් ඔය
අර මට කොත්තුත් ඕනේ අරකට ඕනේ මේකත් ඕනේ කියලා වගේ ගීත තියෙන්නේ. ඒවා ආනන්දී විතරයි. ප්‍රඥාවක් නෑ. කොත්තු වගේම තමයි ඒව කෑවා ඉවරයි. ගුණත් නෑ. ගන්න දෙයක්වත් නෑ. ඊට පස්සේ ඉන්න පොඩි අමාරුවක් විතරයි තියෙන්නේ. ඊළඟට අපි ගත්තාම අපි තමයි වගේ ගීත දිනුනේ දර ඔය ඉරිදාට මේදී අංක සම්දට මේදී අංග හරවද එහෙම ගීත තියෙනවා. ඒ ගීත මම කියන්නේ ඒවා නිර්මාණ තමයි. හැබැයි ඒ ගීත නිර්මාණ අපි සාකච්ඡාවට ගන්න මේ ගීත නිර්මාණ සමාජයට යහපතක් කරනවා. සමාජය යහපතට ගෙන යනවාද? ගෙනියන්නේ. කියන්නේ ඒ ආනන්දය තියෙනවා. ආනන්දය තියෙනවා හැබැයි ප්‍රඥා ගෝචර භාවිතාම හීනයි. එහෙම ගීත තියෙනවා. අපිට මේ එවැනි වටපිටාවක් අපිට තියෙනවා. සාහිත්‍ය කියලා හරි අපූර්ව එකක්. ඔන්න මම කිව්වාගේ සාහිත්‍ය නිර්මාණ ටිකක් අරන් ගීත සාහිත්‍ය ටිකක්, පද්‍ය නිර්මාණ ටිකක්, පුරාතන සාහිත්‍ය කීපයක් අරගෙන ඒවා සමස්තය සාකච්ඡා කරලා ඡේද දෙක තුනක් ගොඩනගාගෙන මේ කියාව තියෙනවා. හරිද? උතන ගීත නිර්මාණතොර ඒවායේ මේ ජීවිතේ වැදගත් තොරතුරු එකතු කර ගන්නවා. මේ නිසා සමහරට ගොඩාක් දැනුම එකතු කර ගන්නවා සාහිත්‍ය නිර්මාණ ඔස්සේ. මේ නිර්මාණයෙන් දැනුමත් එකතු කර ගන්නවා. හරිද? හරි. ඊළඟට ওই තුන්වෙනි එක නෙළුවේ හතරවෙනි එක ලියා ගන්න. හතර. සාහිත්‍ය දියුණුවට ගත හැකි පියවර. කියන එකද පුතා? මොකක්ද අහුවගේ බලන්න. හතරවෙනි එක. සාහිත්‍ය තුන්වෙනි එකද නේ? තුන්වෙනි එක මම දැන් කිව්වනේ මෙච්චර කතා කරේ තුන්වෙනි එක. තුන්වෙනි එක මොකද්ද කිව්වේ? සාහිත්‍ය නිර්මාණ. සාහිත්‍ය නිර්මාණ කියලා කිව්වේ තුන්වෙනි එක. සාහිත්‍ය නිර්මාණ. සාහිත්‍ය නිර්මාණ ඕනනම් එක සාහිත්‍ය නිර්මාණ ඇසුරෙන් හතරවෙනි එක සම්පූර්ණ. දැන් මේ කියන්න හදන්නේ හතරවෙනි එක. හතරවෙනි එක තමයි මොකද්ද? සාහිත්‍ය දියුණුවට ගත හැකි පියවර. සාහිත්‍ය දියුණුවට ගත හැකි පියවර. හතරවෙනි එක. සාහිත්‍ය දියුණුවට දැන් ඕගොල්ලෝ නිකමට හිතන්න එපා දැන් මේ වාර විභාගෙටවත් මේ ලෑන්ට් අවුග අවසාන වාර විභාගෙටවත් මේවා ආවේ නැහැ කියන එක අපිට ගැටලුවක් නෙවෙයි. මේ ඉගෙන ගන්නවා දරුවනේ. කවදා හරි මේ ඉගෙන ගන්න දේවල් ඔයගොල්ලෝගේ ජීවිතේට වැදගත් වෙනවා. ඒක 10 වසරේ වෙන්න පුළුවන් 11 වසරේ වෙන්න පුළුවන් නැත්නම් ඊට ඉහාදී වෙන්න පුළුවන්. මේ හඳුනාගෙන මේ ජීවිතය ඉගෙන ගන්න එක මේ කරන්නේ. මේ අපි එකතු කරගන්න මේ දැනුම සම්භාරය. මේ එකතු කරගත්ත ප්‍රමාණයට තමයි අපි අපේ දැනුම වැඩි වෙලා අපි දිනුවක් ලබන්නේ. නිසා රචනාව දින රචනාව මේක තමයි ඊළඟ විභාගෙට කියලා දෙන එකක් නෙමෙයි කරන්නේ. මේ අපි ගොඩාක් දැනුම එකතු කරගන්න. මේක ඇවිල්ලා තියෙන විභාගෙට දෙපාරක් ඇවිල්ලා තියෙනවා. පළාත් සභා ප්‍රශ්න පත්‍ර දෙපාරක් ආව මාතෘකාවක් මේක. يعني මේ ශේෂ්ත්‍රනේ. දැන් මේ කතා කරන එක දීමක හැඩ කරන සාහිත්‍ය කියන මාතෘකාව වෙන්න ඕනට වෙන විදිහකට එන්න පුළුවන්. ඒක තමයි තේරුම් ගන්න ඕනේ ඊට අදාළව මේ කරුණු ගලපලා ගන්න. ඒක තමයි කරන්නේ. නිසා කවුරුත් මේක කටපාඩම් කරන්න ඕනේ වගේ දෙයකට යන්න එපා. මේ දැනුම එකතු කරගෙන යන්න. මේ දැනුම ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය. කොහොමත් මේ දැනුම සම්බන්ධ 10 දී ඔයගොල්ලන්ට ඕන. හරිද? 10 දැනුම කොහොමත් මේක කතා කරනවා. ඔයගොල්ලෝ ලියාගත්තද එහෙනම් සාහිත්‍ය දිනුවට ගත හැකි පියවර මොනවද ගන්න පුළුවන් පියවර? අරගෙන තියෙන පියවර හෝ ගන්න පුළුවන් පියවර. මොනවද සාහිත්‍ය දිනුවට ගන්න පුළුවන් පියවර? බොහෝ පියවර තියෙන පුතා සාහිත්‍ය දිනුවට ගන්න පුළුවන් ඒවා. උදාහරණයක් මේ බලන්නකෝ. පුස්තකාල දියුණු කිරීම. පුස්තකාල දියුණු කිරීම සාහිත්‍ය දිනුවට ගන්න පුළුවන් ප්‍රවේශයක් හොඳ. අද භාවිතා කරන්නේම නෑ. ඉතාම අවමයි. අද භාවිතා කරන්නේ අන්තර්ජාලය. වැරදි නේ. හැබැයි භාවිතා කරන්නේ වැරදි නම් ඊතර ගැටලුවක් තියෙනවා. හැබැයි ඒ වගේම සාහිත්‍ය නිර්මාණයක් කියවලා ගන්න දැනුම් සම්භාරය නැත්නම් කියවීම තුළ ඇති කර ගන්න මානසික ඒකාග්‍රතාවය වෙන කිසිම ශික්ෂණයකින් ගන්න බෑ. කියන්නේ අපි කියනවා මේ හොඳ දැනුම පොත් කියවපු කෙනා මේ හොඳට පොත් කියලා දැනුම ගත්ත කෙනාට අපි කියන ඇවිදින පුස්තකාලයක් කියලා. හොඳට පොත් කියලා දැනුම ලබා ගත්ත කෙනාට අපි කියන ඇවිදින පුස්තකාලයක් කියලා. මේ පොත් කියලා ගන්න දැනුම වෙන ක්‍රමයකින් ගන්න බෑ ලේසියි. මොකද කියවීම අන්තර්ජාල ඔස්සේ කියන එක අමාරුයි. පොතක් අරන් කියවලා වගේ නෙවෙයි. නවකතාවක් අන්තර්ජාලයෙන් කියවන්න බෑනේ. බෑ අමාරුයි. නිසා අපි කියවීම ගැන වෙනම ක්‍රමවේදයක් හදාගන්න. ඒකට පුස්තකාල දිනු කිරීම රටක සාහිත්‍ය දිනුවට ඉතාම පිටිපහලක් කරනවා. තව නිර්මාණකරණය සඳහා නිර්මාණකරුවන් උනන්දු කරවීම. නිර්මාණකරුවන් උනන්දු කරවීම උට පහසුකම් සලසන්න. නිර්මාණකරණයට පහසුකම් සලසන්න. සමහරලා නිර්මාණයක් කරාම ඒකට ඒ නිර්මාණය කරපු පුද්ගලයා සමාජ ජීවත් වෙන්න පුළුවන් මට්ටමක් නෑ. ආර්ථික වශයෙන් අමාරුයි නේද? නිර්මාණකරුව දිරිමත් කිරීම. එතකොට ලක්ෂණයක් සාහිත්‍ය දියුණුවට ගන්න පුළුවන්. නිර්මාණකරුවා දිරිමත් කිරීම. දිරිමත් කරන විවිධ ක්‍රමවේද තියෙන ඒ ක්‍රමවේද ඔස්සේ දිරිමත් කිරීම. තව නිර්මාණකරුවා දිරිමත් කරන්න පුළුවන් අපිට.
තාම මොනවද අපිට කරන්න පුළුවන්? අප විසින් නිර්මාණ සිදුවීම ඇහුන්නේ මට. අප විසින් නිර්මාණ සිදුවීම අන්න අනිවාර්ය වැදගත් කාරණාවක්. නිර්මාණකරණයට යොමු වීම. සාහිත්‍ය දියුණුවට ගන්න මම තවත් එකක් තමයි. නිර්මාණකරණයට යොමු වීම. සාහිත්‍ය නිර්මාණ බිහි කිරීමට යොමු වෙන්න ඕන. සාහිත්‍ය නිර්මාණ බිහි වෙන්නේ නැත්නම් සාහිත්‍ය දියුණුවක් වෙන්නේ නැහැ. ඊන සාහිත්‍ය නිර්මාණකරුවෝ උදව් කරනවා වගේම සාහිත්‍ය නිර්මාණකරණයට අපි යොමු වෙන්නට ඕන. සාහිත්‍ය නිර්මාණකරණයට යොමු වෙන පිරිසක් බිහි වෙන්නට ඕන. ඒකත් වැදගත් කාරණාවක්. ඊළඟට අපිට පුළුවන් තව පාසලක් විදිහට වාර්ෂික साहित्य उत्सव පවත්වන්න පුළුවන්. साहित्य उत्सव ත්‍යාග ප්‍රදාන साहित्य ත්‍යාග ප්‍රදාන උත්සව වගේ දේවල්. साहित्य ත්‍යාග ප්‍රදාන උත්සව වගේ දේවල්. පවත්වන්න පුළුවන්. තව කීපයක් වල හොයලා සටහන් කරගන්න. තව ගන්න පුළුවන් පියවර බොහෝ ඇති. ජංගම පුස්තකාලය ඇති කිරි පුස්තකාල දිනු කරන කතාවේ ජංගම පුස්තකාල. නෑනේ අපේ රටේ අඩුයින්. සමහර රටවල ජංගම පුස්තකාල තියෙනවා. අපේ තියෙන ජංගම මොනවද? චුම්පා. මේක තමයි වැඩිපුර තියෙන්නේ. කන මොට්ටය විතරයි තියෙන්නේ. අපේ මිනිස්සු දාගෙන කන එක තමයි ඔක්කොම. අපේ රටේ දින ඔය හවසට උදේට ජුම්පා ටිකක් කරනවා කැම්ප් එකක් කරගෙන ඔච්චරයි. සමහර රටවල් දින ජංගම පුස්තකාල. දැනුම කියලා කියන්නේ මිනිස්සයා ඉස්සරහට ගෙනියන එක. ඒක අවබෝධ කරගන්න. හරිද? හරි. අපි එන අවසන් කරමු අවසානයේ. අන්තිම කාරණා අවසානයේ. අවසානට මෙන්න මේ ප්‍රශ්න තුනෙන් එකකට ඔයගොල්ලෝ උත්තර ලියලා දෙන්න පොඩි කාරණාවක් විදිහට මොකක්ද? මෙන්න මේ මොකක් හරි එකකට හරි උත්තර ලියලා දෙන්න. අදහස්. ඔයගොල්ලෝගේ අදහස් ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට යෝජනාවක් තියෙනවා කරන්න පුළුවන්. රචනාවක්. රෝජි යෝජනාවක් තියෙන පුළුවන් සාහිත්‍යයේ දීමක හැඩ කරන සාහිත්‍ය. මේකේ මතක තියාගන්න වැඩිපුර රචනාවේ සාකච්ඡා කරන්නේ මොකක් ගැනද? මේ රචනා වැඩිපුර මොකක් ගැනද සාහිත්‍ය මේ මාතෘකාව වැඩිපුරම කතා වෙන්නේ මොකක් ගැනද? සාහිත්‍ය මගින් අපේ ජීවිතයට වැදගත්. අන්න ඒක වැඩිපුර කතා වෙන්න ඕන. අර සාහිත්‍ය නිර්මාණ සඳහන් කරන අතරේ වැඩිපුරම කතා කරන්නේ මොකක්ද? දිවිමගේ හැඩ කරන ආකාරයේ සාහිත්‍ය. මම කිව්ව ග්‍රන්ථ ආශ්‍රයෙන් උදාහරණ දක්වමි. ඒව වැඩිපුර ඉඳ ගන්නට ඕන. දැන් ඊට කලින් මම කතා කරා සාහිත්‍ය දිනුවට ගත හැකි පියවර ඒව ගොඩක් කතා කරන්න ඒක චුට්ටක් කතා කරමු. බොහොම පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ පියවර ටික ගත්තොත් සාහිත්‍ය දිනු වෙනවා. ඒතර දිවිමගේ හැඩ කරන එකට තවත් පහසු වෙනවා. ඒතර දිවිමගේ හැඩ කිරීම සඳහා සාහිත්‍ය මෙන්න මේ ශික්ෂණ දිනු කරා නම් හරි. ඊට ඔයගොල්ලෝ ඔය අදහස් තියෙන පුළුවන්, යෝජනා තියෙන පුළුවන්, ඊළඟට නිගමන තියෙනත් පුළුවන්. අදහස්, යෝජනා, නිගමන. මේ මොනවා හරි මේව සම්බන්ධව ඔයගොල්ලෝ රචනා අවසානයේ තුල කරුණු එකතු කරන්න. එතකොට අන්න අපි හරවත් වැදගත් රචනාවක් ලියුවා වෙනවා. වැදගත් රචනාවක් ලියුවා වෙනවා. ඔන්න ඕක තමයි අපි ඊළඟ දවසේ රචනාව විදිහට ලියන්නට ඕනේ. දැන් මේ කිව්ව කාරණා විස්තරාත්මකව දැක්වීම ඔබගේ කාර්යභාරය. විස්තරාත්මකව දැක්වීම ඔයගේ කාර්යභාරය. ඔය අනිවාර්යයෙන්ම මේක විස්තරාත්මකව දක්වන්න මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම රචනාව යවන්නට ඕන. ඒ වගේම දැන් පන්ති අවසන් වුණාම ඔයගොල්ලෝ දැන් අද ලියපු ටික WhatsApp කරන්න. දැන් අපි රචනා සැකිල්ලක් ලියුවානේ. ඒක WhatsApp කරන්න ඕන. කලින් කරපු අභ්‍යාස WhatsApp කිරීමක් කරන්නට ඕන. තව විනාඩි අපි 10කින් විතර පන්ති නවත්තනවා. 10කින් 15කින් විතර. ඊට කලින් මම කැමතියි ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලෝගේ අවධානය යොමු කරන්න නැවත ව්‍යාකරණ වලට. ව්‍යාකරණ ශිෂ්ටයන අපි ලබන සතියේ ප්‍රායෝගික ලේඛනයට අවධානය යොමු කරනවා. ප්‍රායෝගික ලේඛනයට අද අපි රචනාව කතා කරලා ලබන සතියේ රචනාව කතා කරන්නේ. ලබන සතියේ ප්‍රායෝගික ලේඛනයක් කතා කරනවා. අපි ප්‍රායෝගික ලේඛන කතා කරලා තියෙන ටිකක්. අවුරුද්දට අපි සාකච්ඡා කරගෙන යන්නට ඕන ප්‍රායෝගික ලේඛන. හරිද? එහෙනම් ගන්න නැවත ව්‍යාකරණ පොත විනාඩි 10ක් විතර වගේ 10 15ක් විතර අපි කතා කරමු ව්‍යාකරණ කතා කරලා පන්තියේ අපි අදට අවසන් කරන්න පුළුවන්. රචනාව සම්බන්ධයෙන් ගැටලු තියෙනවා අහන්න ඔය අතරේ මොනවා හරි තව මොන දේවල්ද? මම හිතන්නේ මොනවත් ගැටලු නැහැ. එහෙනම් අපි යමු ඊළඟ මාතෘකාවට. ව්‍යාකරණ පොතේ මෙහෙම ලියා ගන්න. දැන් අපි මෙන්න මේ ටික ලියලා ඉවරයි. ව්‍යාකරණ කොටසේ මොනවද ලිව්වේ? වචන ભેදය, පුරුෂ ભેදය, ලිංග ભેදය, ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදය, ඊළඟට නිත්‍ය බහුවචන පද පහක් ලිව්වා. මොනවද ලිව්වා පහ? වචන ભેදය, පුරුෂ ભેදය, ලිංග ભેදය, ප්‍රාණවාචී අප්‍රාණවාචී ભેදය, අවසානයේ අපි ලිව්වේ මොකක්ද? නිත්‍ය බහුවචන පද භාවිතය. ඒකෙත් අපි කරුණු තුනක් සාකච්ඡා කරා.
අපි ලියනවා 6 වෙනි එක. 6 වෙනි කාරණාව. නැත්නම් 6 වෙනි ඊළඟ මාතෘකාව. අනු මාතෘකාව. ඒ තමයි ගෞරවාර්ථ ප්‍රත්‍ය හා පද භාවිතේ මේක ඉවර කරන්න බෑද? ගෞරවාර්ථ ප්‍රත්‍ය හා පද භාවිතේ. ගෞරවාර්ථ ප්‍රත්‍ය හා පද භාවිතේ මේක 6 වෙනි කාරණාව විදිහට තමයි ඔයගොල්ලෝ ගාවේ. ගෞරවාර්ථ ප්‍රත්‍ය හා පද භාවිතේ. 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 එතකොට ගෞරවාර්ථ ප්‍රත්‍ය කියන්නේ එකක්, පද කියන්නේ එකක්. ගෞරවාර්ථ ප්‍රත්‍ය හා පද භාවිතේ. මේ බලන්නකෝ මම ඉක්මන් කළ ඔකට පැහැදිලි කරගෙන යනවා මේ බලන්න. ඕ අකුර හරි. ඔය ලියන්න එපා. ඕ හු ආන අනු අනි ආන අනු අනි ඕහු ආන අනු අනි ඕහු ආන අනු අනි අඬ අඬි අවුලක් නැති නේද? අඬ සංජයකට යන්න අඬ අඬි අඬ අඬි ඊළඟට ඊටකම වෙන් කරලා වෙනම ගන්නවා. ඕහු ආන අනු අනි අඬ ඕහු ආන අනු අනි අඬ අඬි අඬ අඬි ඊළඟට වහන්සේ පාදයෝ වහන්සේ පාදයෝ ඊළඟට දෑ මේ බලන්න මේකට මේ මාතෘකාව තුළ අපි සාකච්ඡා කරන්න මෙන්න මේ ටික. මේ මාතෘකාව තුළ අපි සාකච්ඡා කරන්න මෙන්න මේ ටික. අයින් බලා ගන්න ගෞරවාර්ථ ප්‍රත්‍ය හා පද භාවිතේ. මේ තියෙන ගෞරවාර්ථ ප්‍රත්‍ය ටික. ඕහු ආනානුවනි අඬ අඬි අඬ අඬි පදව ඉදිරිය ගත්තොත් වහන්සේ පාපාදයෝ දේ. මේවා කිසියම් වාක්‍යක උක්තයත් එක්ක යෙදෙනවනම් උක්තයත් එක්ක ප්‍රත්‍යගැන්නිලා මේ ටික නම් ප්‍රත්‍යගැන්නිලා හෝ උක්තයත් එක්ක එකතු වෙලා යෙදෙනවනම් ඒ ආඛ්‍යාතය මොකක් වෙන්න ඕනද කියලා අපි සාකච්ඡා කිරීමක් කරගෙන ඉන්නවා. දැන් මේක ඔක්කොම කතා කරන වෙලාවක් නැහැ දැන් අපිට. නමුත් මම පොඩි කාරණාවකට විතරක් පොඩි පැහැදිලි කිරීමක් කරන්න අහපව්. මේව ලියාගන්න දෙන්න. පහත සඳහන් උතෙන්ද ලියාගන්න පහත සඳහන් ප්‍රත්‍ය හා පද 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 මෙහිදී පහත සඳහන් ප්‍රත්‍ය හා පද මෙහිදී සාකච්ඡා කෙරේ. මේ පන්ති ගාස්තු ගැන අහලා තියෙනවා. ඊළඟට පන්ති තියෙන දවස් අහලා තියෙනවා. ක්ලාස් ඉවර කරනවා දැන්. තමාරු ක්ලාස් ඉවර කරන්නේ නැද්ද කියලාත් අහලා තියෙනවා. දැන් ඉවර කරනවා. හරිද?
මේ පන්ති ගාස්තු කරන මට එහෙම අදහසක් නැහැ. මොකද ආයතනය තමයි වැඩේ කරන්නේ. මට මතක හිටිනවා එක විෂයකට 600ක් හරි 80ක් හරි ඕනම ගාණක් එක්ක විෂයන් පහම කරනවා නම් කියන්නේ පැක්ක විදිය කරනවා නම් ඒකට වෙනවා. එහෙම එකක් තියෙනවා. ඊළඟට විෂය ටයිම් ටේබල් එක නැත්නම් කාලසටහන ඔයගොල්ලන්ට මේ my teachers WhatsApp account එකට ඒ කියන්නේ ඉගෙනුමට ඇතුළත් කරලා තියෙනවා. ඒක විතර අප්ඩේට් වෙනවා. ඒක එතකොට බලන්න පුළුවන්. එන්න තමයි යන්නේ. මම හිතන්නේ my teachers .lk වෙබ් අඩවියෙත් මේ සම්බන්ධ විස්තර තියෙනවා. මොකද ආයතනය තමයි ඒක සම්පූර්ණ එක කාර්යභාරය කරන්නේ. එතකොට මට හරියට මතකෙ ඉන්නේ මේ ගණන් කොහොමද කියලා නම් අර විදිහට මම දන්න තරමින් නම් එහෙම තමයි වෙන්නේ. හරිද? හරි. මෙන්න මේ ටික ලියා ගන්න. ඊළඟ අපි අවසන් කරමු පන්ති. මේ ටික ලියන්න. සර් අනිත් පැත්තේ ඉන්නේ පා වහන්සේට අරින් එක මොකද්ද? වහන්සේ කියන එකට තියෙන පායන්න. පායන්න හරස්සිරා පාදේව අනිත් එක. පාදේව. පාදේව. දෙකම එක ළඟින් යන්නේ. පාදේව. ටික ලියා ගන්න. මේ ටික ඉක්මන් කරලා ලියා ගන්න. මේක එකට එක පහක් ලියුවත් කමන්නේ නැත්තම් පිළි දෙකකට ලියුවත් කමන්නේ වෙන් කරලා හඳුනාගෙන ලියන්න. ඉස්සෙල්ලා මේ ටික ලියන්න ඊළඟ මේ ටික ලියන්න. නැත්තම් එක පැත්තක මේ ටික ලියන්න අනිත් පැත්තේ මේ ටික ලියන්න. කොහොම ලියුවක් කමක් නැහැ. ඕහු ඕන මේව කමාදාලා ලියුවත් කමක් නැහැ. අරස්සිරක් නැතුව කමාදාලා ලියුවත් කමක් නැහැ. ඕහු ආනානුවානි ආණ්ඩ උදා මට මේ WhatsApp එකට නම්බර් එකක් කියලා දුන්නා මම ඒක අද ඒක ආපහු මට මේ ෆෝවර්ඩ් කරන්න. ඉස්සරහට එවන්න. මම දැන් ක්ලාස් එක කරලා ඒ වැඩේ කරන්න. මොකද ඒක දැන් යට ගිහිල්ලා ඉතින් ගොඩාක් මේ ගෲප් තියෙන නිසා මම ඒක ඇඩ් කරන්න මේ කවුද අහලා තියෙනවා මේ ඇඩ් කරන්න කියලා. හරිද ඒක කරන්නම් මම ඒවට මට. ඊළඟට මේ බලන්න මේ ටික කමාදාලා ලියුවක් කමක් නැහැ. මේ ටික ලියා ගන්න. මේ ටික අපි ඊළඟ දවස් සාකච්ඡා කරමු. හරි සර්. හරි. හරි සර්. හරි එන අර අභ්‍යාස ටික කරලා ඔයගොල්ලෝ අනුමාත්‍රිකාව ලියලා තියෙන ඕහු ප්‍රත්‍ය භාවිතය කියලා අනුමාත්‍රිකාව ලියලා තියෙන ළඟ දවස් අමතක වෙන්නේ නැහැ එතකොට ඕහු ප්‍රත්‍ය භාවිතය අපි ලබන සතියේ මේ කොටස මේ ව්‍යාකරණ මේ කොටසට අමතරව අපි සාකච්ඡා කරනවා පාඩම් අංක 12 සහ 13. ඒ කියන්නේ අපිට තව පාඩම් දෙකක් තියෙනවා ලබන අගෝස්තුවේදී අවසන් කරගන්න. 12 සහ 13. ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාවට වැඩිලක් අපි දෙනවා ලබන සතියේ මම ඔයගොල්ලෝගෙන් මට 11 වෙනි පාඩමේ තවම ගන්න බැරි වුණා මේ සාරාංශගත මේ 12 පාඩම 13 වෙනි පාඩමත් එහෙමයි 13 වෙනි පාඩම 12 වෙනි පාඩමත් තියෙන්නේ ව්‍යාකරණ මේ රචනා මාතෘකාවක් 12 වෙනි පාඩම අපි ඊළඟ දවසේ වෙලාව තිබුණොත් සාරාංශ කිරීමක් කරනවා ප්‍රායෝගික ලේඛන සාකච්ඡා කරලා ඉවර වෙලා ඉතින් ලබන සතියේ අපි ප්‍රායෝගික ලේඛන සාකච්ඡා කරනවා මේ ව්‍යාකරණ මාතෘකාවේ ඉස්සරහට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තව මේකට අමතරව තව එක මාතෘකාවක් ඔයගොල්ලන්ට තියෙනවා කතා කරන්න. ගෞරවාර්ථ ප්‍රත්‍යය පදභාවිතයෙන් පස්සේ 7 වෙනි එක තියෙනවා ඔයගොල්ලන්ට සමූහාර්ථ වාචී පදභාවිතය කියන එකක්. ඒතකොට අපිට මේ ව්‍යාකරණ ටික ඒ ටික ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ අන්න කර්තෘකාරක සහ කර්මකාරක වාක්‍ය කියන මාතෘකාව වෙනම මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් තියෙන මේකෙන් පස්සේ මෙතනදී අපි ගත්තොත් මේ 12 වෙනි පාඩම ලැබෙන හැටි අපි වෙලාවත් එක්ක සාකච්ඡා කරන්නට ඕන. ව්‍යාකරණ මේ කොටස සාකච්ඡා කරලා අවසන් කරන්න ඕන. ප්‍රායෝගික ලේඛන සාකච්ඡා කරලා ඊළඟ දවසේ අපි අවසන් කරගන්නට ඕන. හරිද? ওই ටික තමයි අපිට තියෙන සාකච්ඡා කරන්න ඊළඟ දවසේ වෙද්දී. එහෙනම් අපිට ඔයගොල්ලෝ අනුමාත්‍රිකාව ලිව්වා නේද? ඔහු ප්‍රතිභාවිත කියලා අනුමාත්‍රිකාව ලියලා තියන්න. අපි ඊළඟ දවසේ නම් හම් වෙලා සාකච්ඡා කරමු. අද එහෙනම් අපිට පන්ති අවසන් කරන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනම් අහන්න ඉතාම ඉක්මනින්. නැත්නම් අවසන් කරමු පන්ති. මම හිතන්නේ කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් අද දිනේ අපි පන්ති අවසන් කරමු. හැම කෙනෙකුටම එහෙනම් සුබ රාත්‍රියක්. ආයුබෝවන්. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන් සර්.